දැන් ගිය සතිය අපි කතා කරපු පාඩමේ මම ටියුට් එකක් දැම්මා. ඒ ටියුට් එකේ අපි කොටසක් කරා. තව තියෙනවා ඒක කරන්න නේද? අපි ඒක කරලා ඉමු. මේකේ පුතේ අර මම ප්‍රශ්නේ මේ පළවෙනි ප්‍රශ්නේ වෙනස් කරා. මෙතන මම මේක හැදුවා මෙතන. එතකොට මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ? ජලය හා සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. නේද? මේකේ මොකක්ද එතකොට වැරදි ප්‍රකාශය? D ජලය හා සම්බන්ධ වැරදි ප්‍රකාශය. D නේද? D. ග්ලැසියර පවතින්නේ පෘථිවියේ ද්‍රවාසන්න ප්‍රදේශවල පමණක්ය කියන එක වැරදි නේද? ද්‍රවාසන්න ප්‍රදේශවල විතරක්ම නෙවෙයි තියෙන්නේ උස් කඳු මුදුන් වලක් තියෙනවා නේද? ඔය හිමාලය වගේ කඳු වල ඉහළ ප්‍රදේශයේ ග්ලැසියර පවතිනවා. කියන්නේ ද්‍රවාසන්න වල විතරක්ම නෙවෙයි. මෙන්න මේ ප්‍රශ්නේ අපි ඒ විදිහට උත්තරේ හදා ගන්න. ඊට පස්සේ මේක හතරවෙනි ප්‍රශ්නෙත් තියෙනවා. මුහුදු ජලය හා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. නිවැරදි ප්‍රකාශය. A මතු පිට ජලයේ ආකාරයකි. හරි උත්තරේ A මේකේ. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ අපි ගිය සතියේ කතා කරා පුතේ. මේක අර පළවෙනි ප්‍රශ්නේ මේ හතරවෙනි ප්‍රශ්නේ තිබුණා මේ උත්තර දෙක තිබුණා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ B එන්නේ නැද්ද? මේකද? හතරවෙනි ප්‍රශ්නේ දැන් අපි ආයෙ මේ ටික කතා කරමු. දැන් ගිය සතියේ අපි මේ ටික කතා කරා. හොඳයි එහෙනම් බලමු දැන් ආයෙ පාර. ජලය හා සම්බන්ධ වැරදි ප්‍රකාශ තෝරන්නේ. එතකොට මේකේ වැරදි උත්තරේ යහනේ නේ. එතකොට ජලය භෞතික ස්වභාවය අනුව කාණ්ඩ තුනකට බෙදිය හැකියි. ඒක හරි නේද? ඝන, ද්‍රව, වායු කියලා අපි ජලය බෙදනවා කොටස් තුනකට. ඒක තමයි මේ B වලක් තියෙන්නේ. ඝන, ද්‍රව හා වායු ලෙස ජලය පවතී. ඒක හරි. C කිවුල් දිය තුල ලවණ මිරිදිය ජලයට වඩා ඇත. ඒකත් හරි නේද? එතකොට D උත්තරේ වැරදි. එතකොට මේකට එකට උත්තරේ D. දෙවෙනි එක ගත්තොත් එහෙම ග්ලැසියර් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට මේක අහන්නේ ග්ලැසියර් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. ග්ලැසියර් පෘථිවියේ ආර්ක්ටික් සාගර කලාපයේ හා ඇන්ටාර්ක්ටික් ද්‍රවාසන්න ප්‍රදේශවල පවතී. ඒක හරිනේ. නේද? ග්ලැසියර් බහුල වශයෙන්ම තියෙන්නේ ආර්ක්ටික් සහ ඇන්ටාර්ක්ටික් කලාපවල. ග්ලැසියර් ඉතා කුඩා බිම් ප්‍රදේශයක පවතින කෙටි කාලීන අයිස් වැස්මකි. ඒක වැරදි. ග්ලැසියර් ඉතා විශාල බිම් ප්‍රදේශයක පවතින දීර්ඝ කාලීන අයිස් වැස්මකි. ඒක හරි. ග්ලැසියර් විශාල වශයෙන් දේවීම පහත් ගොඩ බිම් මුහුදෙන් යට වී යාමට හේතුවක් වේ. ඒකත් හරිනේ. එතකොට මේකේ වැරදි උත්තරය යහනේ. උත්තරේ B. අපි පුතේ ගිය සතියේ මේව අපි මේ හොඳට කතා කරා මේකේ මේ සම්බන්ධව. මම දැන් මේ කෙටියෙන් තමයි යන්නේ. මේ ගිය සතියේ කතා කරපු හින්දා. හරි. එතකොට දෙකේ උත්තරේ B. තුනේ හිම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. රතු බෑනේ හරි දාගන්න ඕනේ නේද? දාගන්න. හිම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න නේ හිම. හිම වර්ෂණය මගින් පොළොවට වැටේ. ඒක හරි නේද? අපි ඉගෙන ගත්තනේ වර්ෂණයේදී ජලය කොහොමද පොළොවට වැටෙන්නේ? හිම විදියට වැටෙනවා, වැස්ස විදියට වැටෙනවා නේද? අයිස් හිමකට වස්ස? ඔව්. ඒ විදියට වැටෙනවා. එතකොට හිම කියලා කියන්නේ වර්ෂණයේ එක කොටසක්. B ඇතම් රටවල ශීත ඍතුවට හිම වැටේ. ඒකත් හරි. ශ්‍රී ලංකාව තුල හිම නිතරම පවතින ස්ථානයකී නුවර එළිය. ඒක වැරදි නේද? ඉන්දියාව තුල හිම කඳු පවතී. ඉන්දියාවේ පවතිනනේ. එතකොට තුනේ උත්තරේ C. 4
මුහුදු ජලය හා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි උත්තරය තමයි අහන්නේ නේ. මතු පිට ජලය ආකාරයකි. ඒක හරිය නේද? මුහුදු ජලය කියලා කියන්නේ මතු පිට ජලය ආකාරය. පෘථිවි පෘෂ්ඨයෙන් 90ක් පවතී. ඒක වැරදිනේ. පෘථිවි පෘෂ්ඨයෙන් 90ක් නෙවෙයි. ඊට වඩා වැඩියෙන් තියලා නේ. ලවණතාවයෙන් කිවුල් දෙයට වඩා අඩුය. ඒක වැරදි. නේ? ලවණතාවයෙන් කිවුල් දෙයට වඩා වැඩි. මුහුදු ජලයේ ඝනීභවණය මගින් ලුණු සහජයිනේ. ඝනීභවණය මගින් නෙවෙයි වාෂ්පීභවණය මගින් නේද? වාෂ්පීභවණය මගින් තමයි ලුණු සහජන්නේ. එතකොට හතරේ හරි උත්තරේ මේ කාන්නේ හරි උත්තරේ තමයි A. හතරේ A. කලපු තුල පවතින්නේ කිවුල් දිය ජලයයිනේ. පහේ C. කිවුල් දිය ජලය. මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ජලය පෘථිවිය තුල පවතින මුළු ජලයෙන් 100ට D 0.01 නේද? 0.01 වර්ෂණය ලෙස හඳුන්වනු ලබන්නේ මොකද වර්ෂණය කියලා අපි හඳුන්වන්නේ? වලාකුළු තුල පවතින ජලය පොළොවට කඩා වැටීමයි. උත්තරේ C. අට ලුණු නිෂ්පාදනය තුලදී මුහුදු ජලයෙන් ලවණ වෙන් කරන ක්‍රියාව වාෂ්පීකරණයයි. අංකිවයි පාර. වාෂ්පීකරණයද? වාෂ්පීභවනය. බවනේ. පාරක් උත්තරේ කියන්නකෝ. වාෂ්පීභවනය. වාෂ්පීභවනය පුතේ. වාෂ්පීභවනය කියලා කියන්නේ මොකද්ද? වාෂ්පීකරණයයි වාෂ්පීභවනයයි අතර වෙනස මොකක්ද? පුට්ටකින් මම මේක ඔයාලට පැහැදිලි කරන්නම් ওই වචන ටික. මෙතෙන්දි තිබුණානේ දැන් වාෂ්පීභවනය කියලා වචනයක් තිබුණා. වාෂ්පීභවනය කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ දැන් ඔයාලා දන්නවනේ වතුර නටන උෂ්ණත්වයනේ සෙල්සියස් අංශක 100 දී තමයි වතුර නටන්නේ. නේද? දැන් අම්මා කේතලේ වතුර උණු කරනකොට වතුර හිමාලය පිට වෙන්නේ සෙල්සියස් අංශක 100ට යනවා. ඒ කියන්නේ වතුර නටනවානේ. ඔයාලට ඇහෙන්නේ වතුර කේතලේ සද්දයක් ඇහෙන්නේ නේ. වතුර නටන සද්දේ. අන්න එතෙන්දි හිමාලය පිට වෙන්නේ වාෂ්පීකරණය. එතෙන්දි හිමාලය පිට වෙන්නේ මොකෙන්ද? වාෂ්පීකරණය. වාෂ්පීකරණයේදී ජලය සෙල්සියස් අංශක 100ට එන්න ඕනේ. කියන්නේ නටන උෂ්ණත්වයට එන්න ඕනේ. වාෂ්පීකරණයේදී. දැන් ලුණු ලේවාවල කවුරු හරි වතුර රත් කරනවද සෙල්සියස් අංශක 100ට? නැහැ. කවුරු වතුර රත් කරන්නේ නැහැ නේ. ස්වභාවිකව තමයි ජලය කියන්නේ නටන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයේදී ජලය පිට වෙලා යනවා ජල වාෂ්ප විදියට. අන්න ඒකට තමයි අපි කියන්නේ වාෂ්පීභවනය. හරි? වාෂ්පීභවනය කියලා කියන්නේ ජලය නටන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයේදී ජල වාෂ්ප ලෙස පිට වෙලා යනවා. වාෂ්පීභවනය. තේරෙනවද? එතකොට එතන ලුණු ලේ වායකදී මොකද සිද්ධ වෙන්නේ? වාෂ්පීභවනය. එතකොට මේක උත්තරේ 8 B. 8 B. 9 ඔව්. සර් ඔකේ පුතේ. හත්වෙනි එක කියන්නකෝ හත්වෙනි එකට උත්තරේ. 8ද? ඔව් හත්වෙනි එකේ. 7 වෙනි එකේ C උත්තරේ. C වර්ෂණය කියලා කියන්නේ මොකද්ද? වලාකුළු තුල පවතින ඝනීභවණීය වූ වායුගෝලීය ජලය පොළොවට කඩාගෙන වැටීම. සර් හයවෙනි එකේ ප්‍රශ්න උත්තරේ 6 කිව්වනේ පුතේ. 6 උත්තරේ D. 6 D. හරි. 9 වෙනි එක බලන්න.
විෂ රසායන ද්‍රව්‍ය ජල මූලාශ්‍ර වලට එක් වූවොත් මොකද වෙන්නේ? 11 වෙනි ප්‍රශ්නේ. නම ඉවර කළා යමු ඒගොල්ලන්ට. විෂ රසායන ද්‍රව්‍ය ජල මූලාශ්‍ර වලට එක් වූවොත් එකක් තමයි මතු පිට ජලය දූෂණය වෙනවා. නේ ඒ කියන්නේ ගංගා, ඇලදොල, වැව්, සාගර ඒවා දූෂණය වෙනවා. එතකොට ශබ්ද කරන්න එපා. එතකොට මතු පිට ජලය දූෂණය වෙනවා කියලා කියන්නේ පුතේ දැන් ඒ ජලය පොළොවට උරා ගන්නවානේ. පොළොවට උරා ගන්නවා. විෂ සහිත ජලය පොළොවට උරා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? භූගත ජලයත් දූෂණය වෙනවා. එතකොට භූගත ජලයත් දූෂණය වෙනවා. එතකොට B වෙනවා. C එම ජලයේ දීර්ඝකාලීනව බීම මගින් වකුගඩු රෝග හා පිළිකා වැනි රෝග වැළඳිය හැකිය. ඒකත් හරි නේද? අපි ඒ විෂ සහිත ජලය අපි පාවිච්චි කරොත් අපි ලෙඩ වෙනවා. ඉහත සියල්ලම ඉහත සිදු වෙදී. උත්තරේ ඉහත සියල්ලම සිදු වෙන්නේ උත්තරේ D. D අපුර D ඉහත සියල්ලම. 10 අයිස් කැට පෙර වූ වීදුරුවක පිටත පෘෂ්ඨයේ ජල විදුලි බැඳීම මගින් අපහට ගණී භවනයේ සිදුවන අයුරු පෙන්විය හැකිය. හරිනේ නේද? ජල වාෂ්ප වීදුරුවේ පිටත පෘෂ්ඨයේ බිඳු ලෙස තැන්පත් වෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? ගණී භවනය. හරි? ඒක හරි. ඒක පෙන්වන්න පුළුවන්. B කියනවා වායුගෝලයේ ජලය ජල වාෂ්ප ආකාරයට පවතින ආකාරය පෙන්විය හැකිය. ඒකත් හරි නේද? ඒ පරීක්ෂණයෙන් අපි කරන්නේ මොකද්ද? වායුගෝලයේ තියෙන ජලය කියන්නේ ජල වාෂ්ප විදිහට පවතින බව අපි පෙන්වනවා. එතකොට මේක A හරි B හරි. එතකොට ඉහත A හා B යන දෙකම පෙන්විය හැකියි. උත්තරේ. C 10 C උත්තරේ. ඉහත එහා B යන දෙකම පෙන්විය හැකියි. ඔන්න ඔය ටික දැන් අපි ගිය සතියේ ඔය ප්‍රශ්න 10 සාකච්ඡා කරානේ. අපිට මේ ටික තමයි කරන්න තියෙන්නේ දැන්. අද. භෞතිකව ජලය පවතින ප්‍රධාන ආකාර මොනවාද? ඝන ද්‍රව වායු. ඝන ද්‍රව වායු. එතකොට අහනවා ඊළඟට ජලය පවතින විවිධ ආකාර මොනවාද කියලා අහලානේ. විවිධ ආකාර. වර්ෂණය, හිම කැට වැස්ස, අයිස් කැට වැස්ස, වර්ෂාව, මතු පිට ජලය, සාගර, මුහුදු, ගංගා, ඇලදොල, වැව්, පොකුණු, විල්, දිය ඇලි, භූගත ජලය, ලිං, උල්පත්. බොහොම හොඳයි ඈ. දැක්කනේ නේද? මට කියන්න දුන්නේ නෑ යා මස මත් කියන්නේ හිටියේ. හරි පොඩ්ඩක් ඉන්න. හරි. ඔව්නේ. ඒකෙදී ජලය පවතිනවානේ ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට පවතිනවා. මොනවද? මතු පිට ජලය. උදාහරණ ගන්නවල ඕන තරම් නේද? සාගර, මුහුදු, සාගර, මුහුදු, ගංගා, ඇලදොල, වැව්, පොකුණු, විල්, දිය ඇලි. පොකුණු ගොඩක් කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙක භූගත ජලයනේ. භූගත ජලයට මොනවද උදාහරණ? සර් ලිං උල්පත්. ලිං ජලය. උල්පත් ජලය. උල්පත් ජලය. සර් නලලිං. නලලිං. ලිං ජලයට ණය තියෙන එක. ඔන්න ලියන්න පුළුවන් ලිං ජලය. නලලිං ජලය. තුන්වෙනි අවස්ථාව මොකද්ද? වර්ෂණය. හිම කැට වැස්ස, අයිස් කැට වැස්ස, වර්ෂාව. වර්ෂාව හිම කැට වැස්ස. ඊළඟට අයිස්.
අයිස් කැට නේද? අයිස් කැට වැස්ස නේද? අයිස් කැට වැස්ස. හරි. ඔන්න ඔය ටික තමයි උදාහරණ. හිම කියලා තියෙනවා එහෙම. ඔයාලා ඔක්කොම ලියන්න ඇති කියලා මම හිතනවා මේක මේ. හරිනේ අපි යන් ඊළඟට. ඊළඟට අහනවා ලවණතාවය අනුව ජලය වර්ග කළ හැකි ප්‍රධාන ආකාර මොනවාද? එම එක් එක් අවස්ථාවන්ට උදාහරණ දෙන්න. මීදිය ලිං ගංගා ඇටදොල දියඇලි කරදිය මුහුදු සාගර කිවුල්දිය කලපු හැමෝම ලිව්වනේ නේද? ඔව් සර්. එතෙන් එතකොට ඔයාලා ඉගෙන ගන්න ඕන පුතේ. දැන් ලවණතාවය අනුවනේ. ඒ කියන්නේ ජලයේ තියෙන ලුණු ගතිය අනුව තමයි අපි එතෙන්දී ජලයේ වර්ග තුනකට බෙදුවේ නේ. ලුණු ගතිය අනුව. ජලයේ දිය වෙලා තියෙන ලුණු ගතිය නේ. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ් ඔය වගේ ලවණ ಜಾති. ඒතර වැඩිපුරම ඔය ලවණ ಜಾති දිය වෙලා තියෙන සාගර ජලය නේ. සාගරා මුහුදු. හරි. එතකොට ඒ කියන්නේ කරදිය ජලය. එතකොට අපි ඒකේදී අර පරීක්ෂණයකුත් අපි කරලා පෙන්නනවානේ මොන ජලයේද වැඩියෙන්ම ලවණ තියෙන්නේ කියලා අපි පෙන්නනවා. ඒවත් මතක් කරගන්න ඕනේ. 14 ජලය මිනිසාට ලබා දෙන ප්‍රයෝජන මොනවාද? බීමට වගා කටයුතු වලට රෙදි සේදීමට ගමනාගමනයට නෑමට ජල විදුලි නෑමට බීමට ජල විදුලියට ගමනාගමනයට. සනීපාරක්ෂක කටයුතු වලට වකා කටයුතු වලට ගෘහස්ත කටයුතු වලට වගා කටයුතු වලට නෑමට බීමට රෙදි දෙකීමට හැමෝම ලිව්වද? අද ජල හැමෝම විදුලියට. මේ ඩියුට් එක කරාද? ඔව් සර් කෘෂිකර්මයට හැමෝම කරානේ නේද? කරපු නැති අය ඉන්නවද? ඩියුට් එක කරපු නැති අය ඉන්නවද? කොහෙන්ද යන්නේ? කොහොමද ඩියුට් එක? දැන් මම දාන ඩියුට් හැමෝම කරන්න ඕන. පොතක හරි ලියාගෙන හරි CR පොතක් හරි තියාගෙන ඒ ටියුට් එක ලියාගෙන ඒ ටික කරන්න ඕන හැමෝම හරි මොකද එතකොට ගන්න තියනවද? මොකද මේ සර් මම අලුතෙන් ආවේ කොහෙන්ද මේ පේපර් ගන්නෙ? ඒ මම ගෲප් එකට දාලා තියෙන්නේ වා ගෲප් එකේ ඉන්නවද නේද? ඔව් සර්. දැම්මනේ පුතේ. ඔව් අදත් මම ඒක දැම්මා ගෲප් එකේ තියෙනවා ඒක ගන්න මේ print out එකක් හරි නැත්නම් ඒක ලියා ගන්න හරි දැන් අතපසු වෙච්ච පරණ ටියුට් එකක් තියෙනවා මම දාන්නම් ඒවා මට ඔය වෙනම මැසේජ් එකක් දාන්නකෝ හරි ජලය සීමිත සම්පතකි මේ පැහැදිලි කරන්න ජලය සීමිත සම්පතකි ජලයේ සීමිත සම්පතක් වුවද අප බොහෝ විට එය පරිහරණය කරනුයේ නොසැලකීමත් විය. අප විසින් කොපමණ ප්‍රමාණයක් අපතේ හරින්නේදැයි විමසින්මත් වුවහොත් අපට එය වැටහෙනු ඇත. දැන් ඔකට උත්තරේ එක එක කෙනා එක එක විදිහට තමයි ලියලා තියෙන්නේ. හරි? නමුත් ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා උත්තරේ තුල. දැන් ඔකට එක එක කෙනා එක එක විදිහට තමයි උත්තර ලියලා තියෙන්නේ. ඔතෙන්දී අයි අපි ජලයේ සීමිත දෙයක් කියලා කියන්නේ ඔයාලා පුතේ උත්තරේ තුල මෙන්න මේ කරුණු ටික තියෙන්න ඕන අනිවාර්යෙන්. හරි? මොනවද තියෙන්න ඕන? පෘථුවියේ පෘෂ්ඨීය වර්ගඵලය අහගන්න. දැන් අහගන්නකො හැමෝම අහගන්න. හරි? පෘථුවියේ පෘෂ්ඨීය වර්ගඵලය. හරි? දැන් අපි පෘථිවිය අපේ ලෝකේ අපි අඳුත් එහෙම. හරි?
මේ ලෝකේ මේ පෘෂ්ඨය පෘථිවි පෘෂ්ඨයේ 70%ක් තියෙන්නේ ජලය. 70%ක් තියෙන්නේ ජලය. කොහොමද තියෙන්නේ? වැඩිපුරම හරි ඒක පස්සේ කියන්න. ඊට පස්සේ 130ක් තියෙන මොකද්ද? ගොඩබිම. 130ක් තියෙන ගොඩබිම. හරි. එතකොට මේ 170 ජලයෙන් දැන් මේ පැත්ත ජලය. මේ 170 ජලයෙන්. ඒ කියන්නේ මේ 70ත් අපි කොටස් 100කට බෙදුවොත් ඒකෙන් 100ට 97.41ක් නේද? තියෙන්නේ මොනවද? සාගර හා මුහුදු. සාගර හා මුහුදු තමයි 97.41ක්ම තියෙන්නේ. හරි. එතකොට ග්ලැසියර් විදියට නැත්නම් ඝන අවස්ථාවේ ඇති ජලයේ විදියට තියෙන්නේ මෙතනින් 102.58ක්. මොනවද ඒ තියෙන්නේ? ඝන ජලය. ඝන ජලය. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ග්ලැසියර්. ග්ලැසියර් හා හිම විදියට පවතින. හරි. එතකොට දැන් මේ ටිකට ගියාම බලන්න අපිට ඉතිරි කීයද කියලා. ඉතිරි බලන්න ඕනේ 8.1යි. කියන්නේ 100ට 100ක් අඩුනා. දැන් මෙතන 0.0.9ක්ම මේ ටික තමයි තියෙන්නේ නේ. අපිට ඉතිරි වෙලා තියෙන්නේ 100.0.01. මේ ජලය තමයි අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජලය විදිහට තියෙන්නේ. ප්‍රයෝජනයට ගත හැකි ජලය. අද කරන්න එපා. හවුද? අද කරන්න. පැහැදිලිද? එතකොට මේ 100.0.01ක් තමයි ප්‍රයෝජනයට ගත හැකි ජලය තියෙන්නේ. මේ ජලය තුල තමයි තියෙන පුතේ මොනවද? ගංගා, වැව්, ඊට පස්සේ භූගත ජලය. අපි ලිංග වලින් ගන්නනේ භූගත ජලය. ඔය ඔක්කොම තියෙන මේක තුල. එතකොට මේකෙන් තමයි අපි ගොවිතැන් කරන්නේ නේ, අපි බොණ්ඩ ගන්නෙ, අපි නාන්න ගන්නෙ නේ, සත්තු නාවන්න ගන්නෙ නේ, කර්මාන්ත ශාලා දුවන්න ගන්නෙ. හැම දෙයකම තියෙන්නේ මෙන්න මේ වගේ ඉතාමත්ම පොඩි ජල ප්‍රමාණයක්. ඉතාමත්ම සීමිතයි. අපිට තියෙන ජලයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එම පෘථිවියේ තියෙන ජලයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එම ඉතාමත්ම කුඩා ජල ප්‍රතිශතයක් තමයි අපිට තියෙන්නේ. ඒකයි අපි කියන්නේ ජලයේ සීමිත සම්පතක් කියලා. හරි? දැන් මේ කරුණු ටික දැන් ඔයාලා මට කියපු උත්තරේ තිබුණාද? මම දැක්ක කියානි ගියා මට නම් ඇහුන්නේ නැහැ මේ ගොඩබිම 130ක් තියෙනවා 170ක් තියෙනවා මට නම් ඇහුන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ කරුණු ටික තියෙන්න ඕන උත්තරේ. ඒක තමයි අපි පැහැදිලි කරන්නේ නේ. අපි මොකක් හරි දෙයක් පැහැදිලි කරන්න කියපුවාම ඒ උත්තරේ ලස්සනට පැහැදිලි කරන්න ඕන. කරුණු එකින් එක ලියලා. හරි? හරි. ලියා ගන්න මෙන්න මේකට උත්තරේ දැන් හැමෝම මේ උත්තරේ ලියා ගන්න. සර් ඉඩනේ කොහෙන්ද ලියන්නේ? කොහෙන් හරි ලියලා එතන අලව ගන්න හරි නැත්තම් වෙන පිටුවක් හරි අරගෙන ලියන්න උත්තරේ. ලියා ගන්න. සර් චුට්ටක් ඉන්න. චුට්ටක් ඉන්න. දැන් අමායේ උත්තරේ තිබ්බද මේ ටික? එතකොට අපේ කවුද මේ මිතුන් ඉන්නවද මිතුන්? මිතුන් ලිව්වද? රාත ගන්න පුළුවන් ප්‍රයෝජනේ මේ කොටස විතරයි. උදාරි ලිව්වද? ෂෙනාලි ලිව්වද? ෂෙනාලි ඔව් සර් ලිව්වා. මේ කරුණු ටික තිබ්බද උත්තරේ? සර් සාගර ජලය ගැන විතරයි ලිව්වේ. මහෙන්ගේ තිබ්බද? මහෙන්ගේ උත්තරේ තිබ්බද මේ ටික? කවුද ඉන්නේ? සිතුම් මොකද ලිව්වද? ඔව්
sir. මේ කකුල් ටික තිබ්බද? හරි. දැන් මට හරි. ලියන්න. අප පෘථිවියේ පෘෂ්ඨයෙන් නේ පෘෂ්ඨය දන්නවද පෘෂ්ඨය අප පෘථිවියේ පෘෂ්ඨයෙන් 170ක් ජලය පවතී. 170ක් ජලය පවතී. සර් කියන එක චුට්ටක් හරියට ඇහෙන්නේ නැහැ සර් බල්ලේ බුරන සද්දයක් ඇහෙන්නේ. මේ පෘෂ්ඨයෙන් 170ක් ජලය පවතී. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. ගොඩබිම සර් ආයෙසරයක් පවතින්නේ කියන්න. ඉඩම් කියනවාද? අප පෘථිවියේ පෘෂ්ඨයෙන් 170ක් ජලය පවතී. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. ගොඩබිම පවතින්නේ 130ක් වැනි ප්‍රමාණයකි. සියයට 70ක් වූ ජලයෙන් සාගර හා මුහුදු ලෙස 97.41ක් පවතී. 97.41ක් පවතී. 97ද? 97.41ක් පවතී. සාගර හා මුහුදු ලෙස 97.41ක් පවතී. ඝන ජලයේ ලෙස වරහන් ඇතුළේ ලියන්න ග්ලැසියර් හා හිම කියලා. ඝන ජලයේ ලෙස වරහන් ඇතුළේ ග්ලැසියර් හා හිම. සියයට 2.58ක් පවතී. 2.58ක් පවතී. මිනිසාගේ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමින් ජලය පවතින්නේ වරහන් ඇතුළේ ලියන්න ගංගා ඇලදොල වැව් හා භූගත ජලය ආදිය ලෙස. හරි වරහන් ඇතුළේ ලියන්න ගංගා ඇලදොල වැව් භූගත ජලය හරි
භූගත ජලය ආදිය ලෙස වරහන් ඇතුලේ ආදිය ලෙස පවතින්නේ 0.0.1ක් වැනි පවතින්නේ 0.0.1ක් වැනි පවතින්නේ 0.0.1ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකි ඉතාමත් සුළු ප්‍රමාණයකි ඉතාමත් සුළු ප්‍රමාණයකි මේ නිසාවෙන් සර් කොමා වහන මේ නිසාවෙන් සර් ඉඩ ඉවරුණානේ. මම කිව්වේ පවතින්නේ 0.0.1ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකි full stop ඔව් full stop නවතීමේ සිට තියන්න කි ඊට පස්සේ ඊළඟ රූලේ ලියන්න මේ නිසාවෙන් ජලය සීමිත සම්පතක් ලෙස හඳුන්වයි. මේ නිසාවෙන් ජලය සීමිත සම්පතක් ලෙස හඳුන්වයි. පැහැදිලිද? අන්න ඒකයි අපි කියන්නේ ජලය සීමිත සම්පතක් කියලා කියන්නේ. අන්න ඒකයි අපි ජලය ආරක්ෂා කර ගන්න ඕන අන්න ඒකයි නේ. ජලයට කැලි කසල දාන්න නැතුව, ජලය අපවිත්‍ර කරන්නේ නැතුව නේ. ජලය අරපිරිමැස්මින් අපි භාවිතා කරන්න. හරි? හරි. සර් අනිත් උත්තර වැරදිද? දැක්කනේ ඒකට උත්තර ලියපු හැටි. අන්න ඒ වගේ ලියන්න ඕන ලස්සනට. ඊළඟට අහන මොකද්ද? ජීවයේ පැවැත්ම සඳහා ජලය දායක වන ආකාරය පැහැදිලි කරන්න. ජීවයේ පැවැත්ම සඳහා ජලය දායක වන ආකාරය පැහැදිලි කරන්න. ලිව්වද? මොනවද ලිව්වේ ඒකට? මොනවද ලිව්වේ ඒකට? මොකටද සර්? මේ උත්තරේට 16 ජීවයේ පැවැත්ම සඳහා ජලයේ දායක වන ආකාරය නේද? සර් අපි මං ඉගෙන කියන්න පොඩ ඉන්න එක්කෙනෙක් කියන්න. කවුද කියන්නේ? මහේන්ද? කියන්න. අධික ලෙස පාචනය වැළඳුන අවස්ථාවකදී ශරීරයේ ජල ඉවත් වීමෙන් ශරීරය විජලනය වී මරණය වුවද පත්විය හැක ශාකයක් ලෙස නොමැති වීමෙන් මැලවී යයි. දිගටම ශාකයට ජලය නොමැති වීමෙන් ශාකය මිය යයි. මේ අනුව සර් වැරදිද උත්තරේ? හරි කියන්නේ මේවා පුතේ. දැන් ඔයා ඔය කිව්වේ පොතේ තියෙන එකනේ කිව්වේ. හරි? පොතේ තියෙන ඒ ටික එහෙමම කිව්ව එහෙම නෙවෙයි. කෙටි කරලා කියන්න. කෙටි කරලා ඔයා ලියන විදිහට කෙටියෙන් ලියන්න. හැබැයි අර කරුණු ටික ලියන්න ඕන. අර මේකේ තියෙනවානේ කරුණු ටික නේද? ජීවි දේහවල පෝෂක පරිවාහණයට. නේද? ඒ වගේ කරුණු ටිකක් තියෙනවානේ. ඒ ටික ලියන්න ඕනේ ඒ විදිහටම. හැබැයි අපි පටන් ගන්නකොට ලියන්න පුළුවන් ඔව්. කෙටි කරලා ලියවනම් හරි. අය කවුද ලිව්වේ? සර් අර ජීවී දේවල පෝෂක පරිවාහනේ ඒව ටික ලිව්වම අන්නේ සර් ඔව් ඒ ටික ලියන්න ඕන. හරි. නමුත් ලියන්න කලින් මෙහෙම ලියන්න. ලියන්න. උත්තර ලියා ගන්නකො. උත්තර ලියා ගන්නකො. අර කරුණු ටිකම යටට
පොයින්ට් ෆෝම් එකෙන් කියන්නේ තර ලකුණු දාගෙන නැත්නම් 1 2 3 දාගෙන පහළ ලියාගෙන හරි. ඒක ලියාගන්න මෙහෙම. ජීවීන්ගේ පැවැත්ම සඳහා මම ඒ කන්නු ටික ලිව්වා. ලියාගන්න. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජීවීන්ගේ පැවැත්මට මට හරියට ඇහුන්නේ අපහු කියනවාද? ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජීවීන්ගේ පැවැත්මට නිකුත්. ලියාගන්න මම කියන එක. හරි ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. හරිද? ඊළඟ ලියාගන්න. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය පහත අයුරින් දායක වේ. ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය පහත අයුරින් දායක වේ. කියලා අන්න දැන් 1 2 3 4 5 කියලා දාගෙන අර කරුණු ටික ලියාගෙන යනවා. හරි? නිකම්ම ලියන්න යන්න එපා. 1 2 කියලා එහෙම ලියන්න යන්න එපා. තේරුණා? පොඩ්ඩක් ඒක පොඩ්ඩක් හඳුන්වලා දෙන්න ඕන. හඳුන්වලා දීලා කරුණු ටික ලියන්න. හරි? පහත අයුරින් දායක වේ කියලා දැන් ලියන්න 1 ලියන්න. 1 ජීවී දේහය තුල දැන් මේ කරුණු ටික තමයි මම කියන්නේ. දැන් එක දාලා ලියා ගන්න. ජීවී දේහය තුල පෝෂක ද්‍රව්‍ය පරිවහණයට අපි දැන් ගිය සතියේ ඉගෙන ගත්ත දේවල් ඔය කියන්නේ. හරි දැන් මම ආයෙ ඕක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම විස්තරාත්මකව පැහැදිලි කරා. දැන් මෙතෙන්දී ඔක්කොම ලියන්න යන ඕන කෙටියෙන් කරුණු ටික විතර ලියන්න උත්තරේට. හරි. එක ජීවී දේහය තුල පෝෂක ද්‍රව්‍ය පරිවහණයට මේක. හරි. ඔයාලා දන්නවනේ නේ. පෝෂක ද්‍රව්‍ය පරිවහණය කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ ශරීරයේ අපි ගන්න ආහාර අපේ රුධිරයට අවශෝෂණය වෙනවානේ. ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිහිල්ලා අපේ රුධිරයට අවශෝෂණය වෙලා නේ. ඊට පස්සේ රුධිරය මගින් තමයි අපේ දේහයේ අනිකුත් පටල හැම තැනකටම නේ හැම පටකයකටම මේ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කරන්නේ රුධිරය මගින්. ඒතකොට රුධිරේ වැඩිපුරම මොනවද තියෙන්නේ? ජලය. ඒතකොට රුධිරේ වැඩිපුරම මොනවද තියෙන්නේ? ජලය. නේ. කිත ජලය අනිවාර්යෙන් ඕන. ශාක ගත්තත් එහෙමයි. ශාක ගත්තත් පොළවේ තියෙන ಖನಿಜ ද්‍රව්‍ය උරා ගැනීමටත් කියන්නේ ඒ ಖನಿಜ ද්‍රව්‍ය පොළොව තුල දියවීමටත් ජලය අවශ්‍යයි. ඊට පස්සේ ඒක මුල් මගින් ශාකයට උරා ගන්නත් ජලය අවශ්‍යයි. ඊට පස්සේ ඒ උරාගත්තු ද්‍රව්‍ය ශාකයේ නේ කඳ තුලින් අනිකුත් පටක වලට කියන්නේ අතු වලට ඊට පස්සේ ගෙඩි වලට මල් වලට කොළ වලට නේ ගහේ පොත්තට හැම තැනටම ඒව පරිවහනය කරන්න ඒ පරිවහන මාධ්‍ය තුල වැඩිපුරම තියෙන ජලය. ඒක ජලය අනිවාර්යෙන් ඕන. ඒකයි මේ කියන්නේ. 2 ලියා ගන්න 2 ශාකවල ಖನಿಜ ලවණ උරා ගැනීමට
ශාකවල ඛනිජ ලවණ පුරා ගැනීමට. නේද මම අර කිව්වේ ඉස්සෙල්ලා වගේ නේ. අපි පොහොර දැම්මොත් එහෙම. අපි පොහොර දැම්මොත් ඒ පොහොර පුතේ පාංශු ජලය, පසේ තියෙන ජලය නේ. නැත්තම් පාංශු ජලයේ ඒ ජලයේ දිය වෙන්න ඕන පොහොර ටික. හරි? පොහොර ටික දිය වුණ නැත්තම් ගහට උරා ගන්න අමාරුයි. බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම ජලය පසේ තියෙන්න ඕන. හරි? එතකොට ඒකයි ඔය කියන්නේ. දැන් මේ දවස්වල යනවනේ දැන් ඔය මේ බල ප්‍රවෘත්තියම බලනකොට යනවනේ දැන් මේ අසල රටේ එන අරුබුදයක් යනවා නේද? කාබනික පොහොරයි රසායනික පොහොරයි. බල නිවුස් එකෙන් බලනවා යනවනේ මේ දවස්වලනේ. කාබනික පොහොරයි රසායනික පොහොරයි. ওই දෙකේ මේ දවස්වල ලොකු මේකක් යනවානේ. ඒතකොට මෙතෙන්දී දැන් ඔය රසායනික පොහොර ගත්තොත් එහෙම පුතේ දැන් ශාකයට අවශ්‍ය මූලද්‍රව්‍ය කෙලින්ම ඒකේ තියෙනවා. රසායනික පොහොර වල තියෙනවා. හරි ඒ උරා ගන්න පුළුවන් ආකාරයට රසායනික පොහොර වල තියෙනවා. එයා පොළොවට වැටිච්ච ගමන් එයා ඉක්මනටම පසේ තියෙන ජලයේ මම පාඩමට අමතර වෙන කරුණක් මම කියන්නේ ඔයාලට හරිද? මේ ඒ රසායනික පොහොර පොළොවට වැටිච්චම පොළවේ තියෙන වතුරත් එක්ක දිය වෙලා ක්ෂණිකව ඉක්මනටම ගහට උරා ගන්නවා. ඒකට ප්‍රතිඵල ඉක්මනට ලැබෙනවා. හැබැයි කාබනික පොහොර පොළොවට වැටිච්චම ඒ වැටිච්ච සැනින් එයා අවශෝෂණය වෙන්නේ නැහැ. කාබනික පොහොර වල ටිකක් කාලයක් යනවා. ඒ සංඝටක බවට එයා කැඩෙන්න ඕන. ඒ ශාකයට උරා ගන්න පුළුවන් සංඝටක බවට එයා කැඩෙන්න ඕන. ඒකට කාලයක් යනවා. එතකොට අපිට දැන් අද දාලා හෙට ප්‍රතිඵල බලන්න බෑ කාබනික පොහොර දාද්දී. හරි ඒකට ගොවියෝන්නේම හොඳට පුහුණු වෙන්න ඕන. කාබනික පොහොර වගාවේදී වගාවට හුරු වෙච්ච ගොවියන් කාබනික වගාවට යනකොට ඒ ටිකක් එයාලට හොඳ පුහුණුවක් තියෙන්නත් ඕන. නැත්තම් එයාලා දන්නේ නැහැ ඒක ප්‍රතිඵලය ගන්න. හරි. ඊළඟට ලියා ගන්න ශාක ඍජුව තැබීමට නේ තුන්වෙනි එක. ශාක ඍජුව පවත්වා ගැනීමට ශාක ඍජුව පවත්වා ගැනීමට ජලය අවශ්‍යයි. තුන්වෙනි කාරණාව. ශාක ඍජුව පවත්වා ගැනීමට හරි දැන් හිතන්නකෝ දැන් ඔයාලා දැන් මල් පැලයක් ඔයාලා යාළුවෙක්ගේ ගෙදරක තියෙන මල් පැලයක් කියම ගලවන් එනවනේ. දැන් ගෙදර පිටවන්න කියලා අරන් එනවනේ නේ. ටිකක් දුර පළාතක ඉඳලා මල් පැලයක් එහෙම ගලවන් එනකොට මොකද වෙන්නේ? මල් පැලේ ගිනකොට මැලවිලා තියෙනවානේ. පණ නැහැ. නේ? අතු මේව කඩාන් හැලෙනවා. කොළ කඩාන් හැලෙනවා නේ? ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ? ඒ පැලේ තිබ්බ ජලය පරිසරයට දැන් ගිහිල්ලා කියන්නේ අඩු වෙලා තියෙන්නේ නේ. ඒකින්ද ශාකය තුල ජලය අඩු වෙලා තියෙනවා. ඒකින්ද එයා මොකද වෙන්නේ? එයාට පණ නැහැ. එයා කඩාගෙන වැටෙනවා නේ. හරි. එතකොට නමුත් ඕක ගේනවා නම් අපි වතුර නේ එක්ක වතුර බෝතලයකට මුල් පද්ධතිය අතුල් කරලා හරි නැත්නම් රෙදි කෑල්ලක් වතුරෙන් තෙමලා මුල්ලට තියලා උදාගෙන හරි එහෙම නැත්නම් තෙත පස් ටිකක් තියාගෙන හරි එහෙම නැත්නම් මල් පෝච්චි පිටින්ම ගෙනවනම් ඕක වෙන්නේ නැහැ නේ. ඇයි ඒ? එතකොට ශාකයට ලැබෙන ජලය ඒ අඛණ්ඩව ලැබෙනවා. කින්ද එයා ඍජුව පවතිනවා. එයා ඍජුව පවතිනවා. හරි. අන්න ඒකයි කියන්නේ ජලය අනිවාර්යෙන් ශාකයේ ඍජුව තියාගන්න අවශ්‍යයි. ඊළඟ හතරවෙනි කාරණාව ශාක තුල ආහාර නිපදවීමට. ශාක තුල ආහාර නිපදවීමට. හතරවෙනි එක ලියා ගන්න. ශාක තුල ආහාර නිපදවීමට. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා වචනයක් ඔයාලා දැන් අහලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නේ ශාක තුල ආහාර නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් නේ. අන්න ඔය ක්‍රියාවලියට ජලය අවශ්‍යයි. නේ ප්‍රභා සංශ්ලේෂණ මම මේ කියන්නේ පරිසරයේ තියෙන ජලය ඕන. ජලය ඕන ඊළඟට
අපි හුස්ම මේ අපි පිට කරන වායුනේ කාබන් ඩයොක්සයිඩ්. හිරුවෙලිය කාබන් ඩයොක්සයිඩ් වායුව මේ දෙක තියෙනකොට මේ පැත්තෙන් හිරුවෙලිය ඕන. මේ හිරුවෙලිය දැන් සූර්යාගෙන් ලැබෙන්න ඕන. මේ ඉරණ සූර්යාගෙන් ලැබෙනකොට මේ පැත්තෙන් අපිට ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකය මොනවද හදන්නේ? ආහාර නේද? අපි කියන්නේ ග්ලූකෝස්. හරි ඉතර ඕනේ නැහැ. ඔයාලගේ මට්ටමේ මේක ආහාර සහ පිට වෙන ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව පිට වෙනවා. හරි. එතකොට මේ ක්‍රියාවලියට ජලය අවශ්‍යයි. මේ ක්‍රියාවට ජලය අවශ්‍යයි. ජලය නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට කෑමකුත් නැහැ. නේ? අපි යැපෙන්නේ මොකෙන්ද? ශාකාහාර මතනේ අපි ගොඩක් යැපෙන්නේ නේ. සතුණු ශාකාහාර මතනේ. ප්‍රභා සංශ්ලේෂණය නැත්තම් ජීවයකුත් නැහැ එනම් මේ ලෝකෙ. හරි. ඒ කියන්නේ සත්තු නැහැ, අපි නැහැ නේ. අපිට කන්න නැහැ. ඔක්සිජන් වායුවත් මේ පැත්තෙන් එනවනේ. ඔය ඒ කියන්නේ කර්මාන්ත ශාලාවලින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුවනේ අපි හුස්ම අරගෙන පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුවනේ මේ ක්‍රියාවලිය මගින් මොකද කරන්නේ පරිසරයේ තියෙන වායු ගෝලය පවිත්‍රත් කරනවානේ සුද්ධ කරනවා නේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් වායුව නිදහස් කරනවා හරි එතකොට ඔන්න ක්‍රියාවලට ජලය අවශ්‍යයි හරි ඊළඟට මොකටද ජීවී දේහ සිසිල්ල පවත්වා ගැනීමට ඊළඟ කාරණා 1 2 3 4 5 පස්වෙනි එක ජීවී දේහ සිසිල්ල පවත්වා ගැනීමට දැන් මම වා නෝට් මේ ගෙසත්තේ දීලා තියෙන හොඳට හරි මම විස්තරාත්මක කියන්නේ නැහැ නේද ජීවී දේහ සිසිල්ල පවත්වා ගැනීමට නේ එතෙන්දි මම ඔයාලට කිව්වනේ අර දැන් අපිට අපේ දේහයේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපිට දාඩි දානවා දාඩි දානවා. ඇයි ඒ දාඩි දාන්නේ? දාඩි වල මොනවද වැඩිපුරම තියෙන්නේ? ජලය. එතකොට මේ ජලය අර අපි කිව්වේනේ ජලය අපේ දේහයේ දැන් උෂ්ණත්වය වැඩිනේ. අපේ සමමත උෂ්ණත්වය වැඩි. එතකොට සමමත තියෙන දහඩිය. දහඩිය තියෙන වැඩිපුර වතුර. ඒ වතුර මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය අරගෙන එයා වාෂ්පී භවනය මගින් එයා යන වායු ගෝලයට එකතු වෙනවා නේ. වාෂ්පී භවනය වෙන්නේ එතකොට. එන්නේ ජලාංශු අපේ ශරීරයේ උෂ්ණත්වය අරගෙන එයා පිට වෙලා යනවා. එතකොට එයා පිට වෙලා යන්න අවශ්‍ය උෂ්ණත්වය ගන්න අපේ සමවතේ. අපේ උෂ්ණත්වය නේ. එතකොට අපේ උෂ්ණත්වය පාලනය කරනවා. ගස්සලත් ඔය වැඩේ වෙනවා. උත්සේදනය කියනවා. එතකොට ඒකට ජලය අවශ්‍යයි. ඒකයි කියන්නේ ජීවී පැවැත්මට ඒ කාරණාවත් වැදගත් වෙනවා. ඊළඟ එක 6 වෙනි එක මොකද්ද? ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ලියන්න ඊළඟ කාරණා ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස. ඒක ඉතින් දන්නවනේ නේද? මාළුන්ට එහෙම මාළු ජීවත් වෙන්නේ වතුරේ. වතුර නැත්තම් මාළු නැහැ නේ. ජලජ ජීවීන් නැහැ. හරි ඊළඟ එක ඊළඟ කාරණාව ලියා ගන්න. සතුන්ගේ ආහාර ජීර්ණයට සතුන්ගේ ආහාර ජීර්ණයට නේද? දැන් ඔයාලා ඔය කෑම එහෙම කනකොටනේ ඔයාලා උගුර කට එහෙම වේලිලා තියෙනකොට කෑම ගිලෙනවද? ගිලෙන්නෙත් නෑනේ. උගුර කට වේලිලා තියෙනකොට එහෙම නේද?
හොඳ ඉස්කිරින්ජාවක් එහෙම කනකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා නේ. හිර වෙනවා නේ. එතකොට මොකද කරන්නේ? වතුර විදුරක්වත් බොන්න ඕන. හරි. ඒ වගේ තමයි. එතකොට මේ දේවල් අපේ ශරීරෙට ගියාට පස්සේ අපේ බඩවැල් තුල තියෙන ඕක ජීර්ණයට ලක් වෙන්නේ නේ. එතකොට ඒකට ජලීය මාධ්‍යයක් අවශ්‍යයි. ජලීය මාධ්‍යයක්. කියන්නේ ජලය තියෙන්න ඕන නැත්නම් අර ශාකයට අර මං කිව්වේ පොහොර උරා ගන්න පොහොර දියවලා තියෙන්න එපයි. ජලය තුල. ඒ වගේ තමයි අපිට. අපේ බඩවැල තුලත් ඒ ආහාර පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න ජලය තියෙනවා. ඒකයි කියන්නේ. ඊළඟ කාරණාව ලියන්න මොකද්ද? බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස. බහිස්ත්‍රාවී නේ. බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස. ඒ කියන්නේ මල මූත්‍රාවල ජලයෙන් තියෙන වැඩිපුරමනේ. මල මූත්‍රාවල ජලය තමයි තියෙන්නේ නේ. එතකොට ඒ දේවල් ශරීරයෙන් පිට වෙලා යන්න අනිවාර්යෙන් ජලය තියෙන්න ඕන. මොකද්ද කිව්වේ බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස පැවතීමට බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස පැවතීමට කියන්නේ. බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස පැවතීමට දැන් තේරෙනවද ඔයාලට? ඔන්න ඔය කරුණු ටික හොඳට මතක තියාගන්න ඕන. ජීවී පැවැත්ම සඳහා ජලය කොහොමද වැදගත් වෙන්නේ කියලා. හරි. ඊළඟ එකක් බලමු එන. මේක ලිව්වනේ. ඊළඟට අහනවා ජල දූෂණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා නේ. ජල දූෂණය යනුවෙන් හඳුන්වන්නේ කොහොමද? මොකද්ද ජල දූෂණය කියලා කියන්නේ? විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු ජලය වීම අපිරිසිදු වී ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වීම නිසා ජලය අපවිත්‍ර වී ගන්න. අපද්‍රව්‍ය ජලයට එකතු වීම හරි. හරි නේද? ඔව්. එතකොට ජල දූෂණය කියලා කියන්නේ මොකද්ද? විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් නේද? ජලයේ වර්ණය වෙනස් වෙනවා, ජලයේ ගන්ධය වෙනස් වෙනවා නේ? විවිධ ශුද්ධ ජීවීන් ජලය තුල වර්ධනය වෙනවා නේද? මේ හැම හේතුවක් නිසා මොකද වෙන්නේ? අපේ පරිභෝජනයට ගන්න සුදුසු තත්ත්වයක් නැති වෙනවා නේ? සුදුසු තත්ත්වයක් නැති වෙනවා. ඒකෙන්ද ජලය දූෂණය වෙලා තියෙන්නේ නේද? අන්න ඔය කාරණා ටික තමයි උතෙන් එන්න ඕන. හරි. ඔව් කියන්නේ. හරි. ව්‍යාකරණ ගැන උත්තරේ ජල දූෂණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මම කියන්න ඕනද? ඔයාලා හරියට ලියාගෙන නැති නේද? කියන්න ඕනද? පාස පාස හරි ලියා ගන්නකෝ. ජල දූෂණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? නේ ලියා ගන්න. විවිධ අපද්‍රව්‍ය ලියාගත්තු නැති පුතෙක් කියනවා නම් ලියා ගන්න. ලියන්න ඕනේද? නෑ මේ කාරණා ටික තේරෙනවා නම් ලියන්න ඕනේ නෑ. කවුරු ලියපු නැති කෙනෙක් කියනවා නම් ලියා ගන්න. විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසාවෙන් විවිධ අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසාවෙන් ජලයට එකතු වීම නිසාවෙන් ජලයේ වර්ණය ජලයේ ගන්ධය වෙනස් වේ. ජලයේ වර්ණය හා කියලා යන ජලයේ වර්ණය හා
ජලයේ ගන්ධය වෙනස් වේ. වෙනස් වේ. තවද විවිධ ශුද්‍ර ජීවීන් ජලය තුල වර්ධනය වේ. මේ සියලු කරුණු නිසාවෙන් මිනිසාගේ පරිභෝජනයට ගත නොහැකි වන අයුරින් ජලය වෙනස් වීම ජල දූෂණය ලෙස හඳුන්වනවා. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? ජලය දූෂණය වන ආකාර මොනවද කියලා අහන්නේ. ජලය දූෂණය වන ආකාර. මොනවද ජලය දූෂණය වන ආකාර? කර්මාන්තවල අපද්‍රව්‍ය ජලයට එකතු වීම right. හරිනේ. රසායන ද්‍රව්‍ය ජලාශවලට එකතු වීම කර්මාන්තවල අපද්‍රව්‍ය ජලයට එකතු වීම උදාහරණ වලට ගංගා වැව් ඇලදොල. හරි. මට ආවා උත්තර ටික ඔක්කොම ආවා. හරි. දැන් නිශ්ශබ්ද වෙන්න. right. හැමෝම ලියලා තියෙනවා. තමන්ගේ උත්තරේ කියාගෙන යනවා. හොඳයි. හරි. එහෙම තමයි. දැන් පන්තියේ මෙහෙම ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලා කතා කරනවා මම කතා කරනවා නැත්නම් මම කතා කරන විතරක් ඔයාලා අහගෙන ඉන්න මට ඔයාලා කියන ඒවා ඇහෙන්නේ නැතුව කිව්වොත් එහෙම මම දන්නේ නැහැ ඔයාලට මොකද වෙන්නේ කියලා නේ. ඒක හොඳයි. සද්දෙට හරි ගමන්න පොඩ්ඩක් ගෝසාවක් ආවත් හැමෝම පන්තියේදී ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. එහෙම තමයි වෙන්නත් ඕන. හරි. හරි. එතෙන්දී දැන් ජලයේ දූෂණ විදිහේ වෙන ආකාරනේ. ඔයාලා දැන් මොකක් හරි දෙයක් දැන් ඔය වගේ උත්තර ලියනකොට අර දැන් පොතේ තියෙන එක කටපාඩමෙන්ම කියන්න යන්න එපා. හරි. පොළවේ තියෙන දේ මේ පොතේ තියෙන දේ ඒක එහෙම කටපාඩමෙන්ම ඒ විදිහටම දාන්න යන්න එපා. එතකොට ඕක ඔයාලා උත්තර ලියනකොට අමතක වුණොත් එහෙම නේ. අද මතකයි නේ මම ගිය සතියේ ඔක සාකච්ඡා කරේ. ගිය සතියේ සාකච්ඡා කරපු ඉඳලා දැන් ඕක මතකයි. හැබැයි තව මාස දෙකක් තුනක් විතර ගියාට පස්සේ මම අහුවොත් එහෙම ඔය වචන සෙට් එක එන්නේ නැහැ. හරි. ඔය වචන සෙට් එක එන්නේ නැහැ. හරිද? ඒකෙන්ද කල්පනා කරන පරිසරයත් ඔයාලා පරිසරයත් එක්ක ඉන්න ළමයිනේ. හරි. එතකොට පරිසරයේ තියෙන දේවල් ඔළුවට අරගෙන පොඩ්ඩක් කල්පනා කරලා උත්තරේ ලියා ගන්න ඕනේ නේ. ඔයාලා හිතා ගන්න පුළුවන් රයිට්. ගොවි මහතුන්ගේ ක්‍රියාකාරකම් මොනවද නේද? කියන්නේ ගොවි මහතුරු කෘෂි රසායන භාවිතා කරනවා නේ. යාළගේ එළවලු කොටු වලට ගහන්න, ගොවිමට ගහන්න නේද? ඒ වගේ දේවල් ඒ භාවිතා කරනවානේ නේ. එතකොට අන්න එතෙන්දී මොකද වෙන්නේ නේ? ඒ ද්‍රව්‍ය අපි ගොයමකට දානවා කියලා නේ. එතකොට ගොයමට ඒක භාවිතා කරනකොට වතුරට මිශ්‍ර වෙනවා නේ. වතුරට මිශ්‍ර වෙනවා. කියන්නේ කෘෂි කර්මාන්තයේදී එතකොට ජල දූෂණය වෙන්න පුළුවන්. මේ කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා. මොනවද? කෘෂි රසායන ද්‍රව්‍ය නිසා ජල දූෂණය වෙන්න පුළුවන්. සමහර ගොවීන් ඉන්නවා ඒ ගත්තු කෘමිනාශක, වල්නාශක, ඒ බෝතල් ඒවා ඉවරට පස්සේ සමහරක් විට
එහෙම මේ දාලා තියෙන පුළුවන් පැත්තක නැත්නම් කේල් පඳුරක් අස්සකාරී නැත්නම් අහක යන මේ ඔයකට හරිනේ නැත්නම් ඇලකට හරි අතපසු වීමකින් හරි එකතු වෙන්න පුළුවන්. ඊළඟට දැන් ගොඩක් පිට රටවල එහෙම නේද? යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් සමහරක් උඩි ගුවනින් ගිහිලා ඉසිනවා වගාවට කෘෂි රසායන නේ. ගුවනින් හෙලිකොප්ටරෙන් ගිහිලා ඉහිනවා. එහෙමත් වෙනවා. ලංකාවේ එහෙම නැති වුණාට පිට රටවල පුතේ හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඒ කෘෂි රසායන ඉහිනවා නේ. එතකොට පහළ තියෙන ජල මූලාශ්‍ර වලට ඔය එකතු වෙනවා. ජල මූලාශ්‍ර වලට. මේ ජලය ඇලදොල් වල පටන් ගන්න ස්ථාන වලට නේ. එතකොට ඒවා දූෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතෙන්දි කතා කරන්නේ මොකද්ද? කෘෂි රසායන ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය භාවිතය මගින්. ඔන්න එතන කාරණාව නේ. ඊළඟට ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවක් මගින් නේ. කර්මාන්ත ශාලා වලින් පිටවන ඝන අපද්‍රව්‍ය නේ. රසායනික ඝන අපද්‍රව්‍ය හෝ නැත්නම් දියර අපද්‍රව්‍ය. ඝන අපද්‍රව්‍යත් එහෙමනේ. උණු හසල වල ගිහිල්ලා දානවා එක්ක ගගක් අයිනට දානවා. නේද? එහෙම නැත්නම් ওই පැත්තකින් ගොඩ ගහලා තියෙනවා. වර්ෂා කාලෙදි මොකද වෙන්නේ? මේවා ටික වැහි ජලයට සෝදගෙන ගිහිල්ලා පහළ තියෙන ගංගා ඇලදොල වල එකතු වෙන්න පුළුවන් නේ. සමහර ආයතන හොරෙන් මේක පොළොව යටින් හරි බටයක් අරන් ගිහිල්ලා දානවා. ඒ අහල ගලා යන ඇලකට නේ. ඇලකට හරි දොලකට හරි එහෙම දාන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍ය මගින් ජලය දූෂණය වෙන්න පුළුවන්. හරි. ඊළඟට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය නේ. පොලිතින් එක දානවානේ. අපි වගේ නිකන් මේ සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු පුතේ පොලිතින් නැත්නම් බොන වතුර බෝතල්. හරි. ඔය ගිහිල්ලා එක්කෝ අර පහල තියෙන ඇලකට හරි දොලකට හරි විසි කරලා දානවා. ඔය වගේ ක්‍රම වලින් ජල දූෂණය වෙන්න පුළුවන්. ඊළඟට නාගරික කැලිකසල නේ. ඒ කියලා කියන්නේ අපේ නාගරිකරණය වෙනකොට කිසි සැලැස්මක් නැහැ නේ. නිසි සැලැස්මක් නැතුව අපද්‍රව්‍ය බැහැර කරනවා. ඒක කවුද කරන්නේ? රජයෙන්ම තමයි කරන්නේ. හරි. ඒක රජයෙන්මයි කරන්නේ. හරි. එතකොට නිසි සැලැස්මක් නැහැ. කුණු කන්දල් ගිහලා ගොඩ ගහනවා කොහරි තැනක. හරි. කුණු කන්දල් ගොඩ ගහනවා. එතකොට ওই කුණු කන්දල් වැහි කාලෙදි මොකද වෙන්නේ? ඕකේ තියෙන ওই ජරාවල් රසායන ද්‍රව්‍ය ලොකෝම දිය වෙලා ඒ ළඟ තියෙන ගඟට එකතු වෙනවා. ගඟට හරි අරට හරි එකතු වෙනවා. නාගරීකරණය මගින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා වෙනුත් ජලය දූෂණය වෙනවා. ඊළඟට පොඩි දේවලුත් තියෙනවානේ. ඔය අතරේ දැන් මිනිස්සු ගිහිල්ලා ගඟේ සබන් ගාලා නානවනේ. සමහරක් වෙලාවට ඔක ඉතින් ගොඩක් කරන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා සබන් ගාලා ගඟෙන් නැව කියලා ගංගාව මේ එහෙම සැලකිය යුතු මට්ටමින් වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ගොඩාක් නේ ජලාකේන්ද්‍රවලකට නේ මිනිස්සු ගොඩාක් නම් ඕක ඔහොම කරනකොට සබන් එකතු වෙනවා ගංගාවේ නේ. සබන් කියන්නේ වැව් වල එහෙම වැව් වල පොකුණු වල එහෙම ඒ සබන් ජලය එකතු වෙනවා. කින්දා ඒ ජලය වෙනස් වෙනවා. හරි. ඒ වගේ දේවල් වලුත් ජලය දූෂණය වෙනවා නේ. ඔන්න ඔය කාරණා ටික ලියන්න ඕන දැන්. හරි. ඔයාලා ලියාගන්න තියෙන නේද? කෘෂි රසායන ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය ජලාශවලට එකතු වීම. අනාප්‍රද්‍රව්‍ය මුදා හැරීමේදී ඝන අපද්‍රව්‍ය මුදා හැරීම. ඊට පස්සේ මල සිරුරු ගංගාවල පහ කිරීම. මාන්තවල අපද්‍රව්‍ය ඉන්දියාවේ ගංගාවල මුදා හැරීමේදී ශාලාවල අපද්‍රව්‍ය එකතු වීම. ආහාර සේවනය ඊළඟට ජල දූෂණය අවම කර ගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ගෘහස්ත ජලයට එක අපද්‍රව්‍ය එකතු නොකර සිටීම. ප්‍රතිචක්‍රීකරණය කිරීම, මල අපද්‍රව්‍ය මුදා හැරීම නොකර වල දැමීම. බොහොමයි. අපි අනේ ටික ලියමු. ජල දූෂණය වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග.
වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග. ඔය ටික ලියමු අපි ඈ. ඕක පොතේත් හරියට නෑ. ජල දූෂණය වළක්වා ගැති ක්‍රියාමාර්ග. right. එක එක ලියමු බලන්න. එකක් කියන්න බලන්න. ජලයට එක එක අපද්‍රව්‍ය එකතු නොකර සිටීම හා පොලිතින් ප්ලාස්ටික් ඔක්කොම ඉවම මට ඇහෙන්න දැන් ගෝසාවක් එනවා. හරි එහෙනම් ආකන්නකො හරි මම ලියන්න බලන්න මේ. එක තමයි ඝන අපද්‍රව්‍ය නේ. ඝන අපද්‍රව්‍ය. අර දුවෙක් කියනවට ඇහුණා. ප්‍රතිචක්‍රීකරණය යොමු කිරීම. ප්‍රතිචක්‍රීකරණය නේ. ඒ කියලා කියන්නේ ඔය කැලි කසල එහෙම එක්ක අපිට ගන්න පුළුවන් ඒකේ තියෙන පොලිතින් දේවල් වෙන් කරලා ගන්න පුළුවන්. යකඩ දේවල් වෙන් කරලා ගන්න පුළුවන්. ප්ලාස්ටික් දේවල් වෙන් කරලා ගන්න පුළුවන්. නේ? එහෙම වෙන්න කරගෙන අපි ඒව නැවත ඒ පොලිතින් ටික එකතු කරගෙන අපිට ආයෙත් ඔය පොලිතින්ම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ප්ලාස්ටික් ටික එකතු කරගෙන ආයෙත් අපිට ප්‍රතිචක්‍රීකරණය කරපු ප්ලාස්ටික් අපිට හදා ගන්න පුළුවන්. කර්මාන්ත ශාලාව තුල. නේ? ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හරි? එතකොට පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය අඩු වෙනවනේ. එතකොට ජල දූෂණය අඩු වෙනවා. එතකොට මේක ප්‍රතිචක්‍රීකරණ ලක් කිරීම නේ. ඊළඟට පුළුවන් ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් මොනවා කරන්නේ? විදුලි බලය නිපදවන්න පුළුවන් නේ. විදුලි බලය නිපදවීම. අන්න එතෙන්දිත් එතකොට පරිසරයට එකතු වෙන කැලිකසල අඩු වෙනවා. ජල දූෂණයත් අඩු වෙනවා. විදුලි දූෂණය අඩු වෙනවා. හරි? තව පුළුවන්. අය මොකද්ද? දැන් මේ දවස්වල කියනවානේ දැන් කාබනික පෝර ගගා කියවනවානේ. හරි? එතකොට අපි පිටරට වලින් කාබනික පෝර ගේන්න ඕනද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිටම හදා ගන්න පුළුවන් නේ. අපේ නගරේ පිටත්වල දැන් ප්‍රාදේශීය සභා මට්ටමේ එකතු වෙන කුණු ටික හරියට එකතු කරලා ඒ කුණු ටික හරියට කළමනාකරණය කළොත් නේ අපිට මේ ටික ප්‍රතිචක්‍රීකරණය මගින් ප්ලාස්ටික් ටික අයින් කරගන්න පුළුවන්, යකඩ ටික අයින් කරගන්න පුළුවන්, පොලිතින් ටික අයින් කරගන්න පුළුවන්. හරි? තවත් මොනවා හරි අපිට භාවිතයට ගන්න බැරි දේවල් තියෙනවා නේ. එක්ක කඩදාසි වෙන්න පුළුවන්, නැත්නම් ලී කෑලි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අන්න මන තියෙනවනම් අපිට පුළුවන් ඒවත් පාවිච්චි කරන විදුලි බලය නිපදවන්න නේ. ඊට තමතරව දි รา පත්තන ද්‍රව්‍ය. දැන් මෙතෙන්දී දි รา පත්තන ද්‍රව්‍ය තෝරලා අපිට පුළුවන් එතෙන්දී කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කරන්න පුළුවන් නේ. කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට යොමු කරන්න පුළුවන්. අන්න ඒක ලියන්න පුළුවන් නේ. ඒ කියන්නේ දි รา පත්තන ද්‍රව්‍ය භාවිතයෙන් දි รา පත්තන ද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර කොම්පොස්ට් පොහොර කියලා ලියන්න. කොම්පොස්ට් පොහොර නිපදවීම. ඊළඟට ආය මොකද අපිට කරන්න පුළුවන්? අපි නගරයක් ගත්තොත් එහෙම නගරේ නිසි සැලැස්මක් තියෙන්න ඕනේ. අපි ආයතනයක් ගත්තත් ආයතනය තුල තියෙන්න ඕන මොනවද? අපි භාවිතා කරලා ඉවත් කරන දේවල් එකතු කරන්න තැනක් තියෙන්න ඕනේ. මොකද්ද? ඩස්බින් තියෙන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? ඔය කට්ටිය තැන් තැන් වල දානවනේ. නගරෙට ගියොත් එහෙම වතුර බෝතලයක් ගත්තොත් එහෙම නැත්නම් මයිලෝ එකක් ගියොත් එහෙම මයිලෝගේ අර කූර දාන බසෙන් යද්දී එළියට දානවා. ඊට පස්සේ ටික දුරක් ගියාට පස්සේ පැකට් එකක් දානවා එළියට. හරි?
එහෙම නැතුව බස් එක තුල වුණත් අපිට පුළුවන් නම් ඒව එකතු කරන්න තැනක් නේ. ඩස්ට්බින් එකක් හරි. ඒ වගේ තැනක් තියලා තිබ්බනම් මිනිස්සු ඒකට දාන්න. අන්න එතනින් අර මේ වැඩේ කරන කට්ටියට එකතු කරගන්න හරිම ලේසි. නේ. ගෙදරත් එහෙමනේ. ගෙදරත් එහෙම ඩස්ට්බින් තියෙන්න ඕන. right? ඊළඟට ඒ වගේ ක්‍රියාකාරකම් වලින් පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාන්න මෙහෙම. සැලසුම් සහගත නගර ඉදිකිරීම. සැලසුම් සහගත නගර ඉදිකිරීම හා ඉදිකිරීම සහ කැලිකැසල බැහැර කිරීමේ ක්‍රමවේද ඇති කිරීම. හරි මේ දේවල් නේ. දැන් ඔය සැලසුම් සහගත නගර ඉදි කරන්න. මිනිසුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්නත් ඕනනේ. වැසිකිලි ඒ පහසුකම් හරියට තියෙන්න ඕන. හරි ඒකනේ. එහෙම නැති වුණාමනේ මිනිස්සු වැසිකිලි වුණත් ඒ කියන්නේ අපවාහන නල අර ඒ ළඟ තිබ්බ ඇලවල් දොරවල් වලට යොමු කරන්නේ. මේ ටික ලියා ගන්නකො. තවත් තියෙනවා ලියන්න. මේ ටික ලියා ගන්නකො දැන්. ඔව්. ලියාගත්තා සර්. දැක්කද? මල අපද්‍රව්‍ය මුදා හැරීම නොකර වල දැමීම වැරදිද? දැන් හරි අපි ඒක ලියමු. මේක ලියමු. මම මේ බෝඩ් එකේ ඉඳ නැති හින්දා right. මේ ටික ලියාගත්තද? ඔව් සර්. ඔව්. ඊළඟට පුළුවන් දැන් අපිට ඔය මෙහෙමයි පුතේ. දැන් ඔය වල දැමීම කියන එකේ තියෙන දැන් ප්ලාස්ටික් ද්‍රව්‍ය දි รา පත් වෙන නැති දේවල් වල දැමීම සුදුසු නැහැ. හරි මොනවද දි รา පත් වෙන්නේ නැති දේවල්? අපි ගෙදර අපි ගෙවල් දොරවල් පාවිච්චි කරන දේවල් තියෙනනේ. පොලිතින් තියෙනවා නේ. ප්ලාස්ටික් තියෙනවා නේ. ඊළඟට දි รา පත් වෙන්න කාලයක් යන දේවලුත් තියෙනනේ. වීදුරු වගේ දේවල් එහෙම. හරි ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව අපි අපේ ලේසෙට ගිහිල්ලා වලක් කපලා වල දාන එක හරි ක්‍රමයක් නෙමෙයි. හරි ඒව දෙන්න ඕන ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන වලින් ඔය යනවනේ නේ. ඔය යන්න වල ගම් වලින් දුරන් ඒවනේ පරණ මොනවද? පරණ නේද? බේසමක් ඒව දෙන්නේ නේ. පරණ බෝතල් නේද? ප්ලාස්ටික් බඩු ඔය එකතු කරන කට්ටිය නම් ඒ කට්ටියට දෙන්න. ඒ කට්ටියට දෙන්න. යාළගේ බේසමක් නොගත්තත් කවන්න නිකන් හරි දෙන්න. හරි ඒක සේවාවක්. ඒක අපි රටට කරන සේවයක්. හරිද? ඒ වගේ දේවල්. එතකොට ඒකයි. හැබැයි මේ වගේ දේවල් එහෙනම් වාට වල දාන්න පුළුවන් ඔය තහඩු කෑලි. මේ සැමන්ටින් තහඩු ඒ වගේ දේවල් වාට වල්ලන්න පුළුවන්. මොකද ඒක තියාගෙන ඉන්නත් බෑනේ. වතුර කිරලා ඩෙන්ගු හැදෙන්නත් පුළුවන් නේ. ඩෙන්ගු හැදෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට වල දාන්න පුළුවන්. හරි. ඒක ලියන්න මෙහෙම උත්තරේ ලියන්න මෙහෙම. සද්ද කරන්න එපා. දි รา පත් වන ද්‍රව්‍ය වල දැමීම ඔන්න වරහන් ඇතුලේ ලියන්න මොනවාද? සැමන්ටින් සර් මේ එකතු කරන වාහනයක් අද හවසත් ගියා. ආදිය සැමන්ටින් ආදිය හරි ඒ වගේ දේවල් නේ. ඊළඟට
ආය මොනවද? ආය පුතේ නිසි මල මූත්‍රා බැහැර කිරීමේ ක්‍රමවේද භාවිතයට ගැනීම නේ. දැන් අපි ලංකාව වගේ රටවල් වල ওই ප්‍රශ්නේ අඩුයි අතරම. නමුත් පිට රටවල් වල ওই ප්‍රශ්න තියෙනවා. මිනිසුන්ට යන්න වැසිකිළියක් නැහැ සමහරක් රටවල් වල. එතකොට ඒගොල්ලෝ අසල තියෙන වන ලැබ් වල යනවා. ඒකට මොකද වෙන්නේ? වර්ෂා ජලයත් එක්ක ඒ විස බීජ ආයේ ජලයට එකතු වෙනවා නේ. එතකොට මොකද වෙන්නේ? පාචනය වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හරිද? ඒ දේවලුත් තියෙනවා නේ. කියන්නේ නිසි කියන්නේ අපද්‍රව්‍ය මල මුත්‍රා නේ මල අපද්‍රව්‍ය. අපි කියන මල අපද්‍රව්‍ය. මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේද නේ. නිසි ක්‍රමවේද. නිසි ක්‍රමවේද ඇති කිරීම. ඔන්න ඔය ටික ලියන්න. සර් මොකද්ද 6 වෙනියට ලියා තියෙන්නේ? අය මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේද ඇති කිරීම නේ. ඒ කියන්නේ වැසිකිලි පහසුකම්. වැසිකිලි පහසුකම්. වැසිකිලි පහසුකම්. ඒ විතරක් නෙවෙයි මේ කාරණාව යටතේ තව දෙයක් තියෙනවා නේ. දැන් මිනිසුන්ට වැසිකිලි පහසුකම් දුන්නා විතරක් නෙවෙයි. සමහර දැන් ඔය ඔයාලගේ තියෙනවානේ මේ මල අපද්‍රව්‍ය අපි කියන්නේ ගලි බවුසර් කියලා කියන්නේ. ගලි බවුසර් රයිට්. දැන් টয়ලට් එහෙම පිරුණාට පස්සේ ඒවා අදිනවානේ බවුසරයක් අරන් ඇවිල්ලා ඒ කියන්නේ ගලි බවුසර් කියලා කියන්නේ නේ. ඒවට අයින් කරනවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලොත් ඕක හරි නිසි ප්‍රමිතියට පරිසරයට මුදා හරින්න ඕන නේ. ගලි බවුසර් වලින් මොකද වෙන්නේ? වැසිකිලි වල තියෙන අපද්‍රව්‍ය ඒ බවුසරයට එකතු කරගෙන ඒවා බැහැර කරනවා. වැසිකිලි වලවල් පිරෙන අවස්ථාවල් තියෙනවානේ. වැසිකිලි වලවල් පිරෙන අවස්ථාවල් තියෙනවා. ඒ පිරුණාම දැන් විශේෂයෙන්ම ඔය කොළඹ ප්‍රදේශවල එහෙම මේක මේ ගොඩක් වෙනවා. කියන්නේ ඔය මහල් නිවාස සංකීර්ණ වල එහෙම මහල් නිවාස ගම්වල නැහැ. ගම්වල එක නැහැ. නමුත් නාගරික ප්‍රදේශවල ඔක අනිවාර්යෙන් ඔක සිද්ධ කරන්න ඕන. හරි? මොකද ඉඩ පහසුකම් අඩුයි. හරි? දැන් ගමක ගයක් ගත්තොත් එහෙම යාලට ඉඩකඩ තියෙන ඕන තරම් නේ. නමුත් නාගරික දැන් මහල් නිවාස ගන්නකො තට්ටු නිවාස. හරි? එතකොට ඔය හැම ගෙදරකම හැම ගෙදරකින්ම එකතු වෙන මල අපද්‍රව්‍ය යන්නේ එක වලකට යන්නේ. එතකොට ඔය වල කාලයක් යනකොට පිරෙනවා. එතකොට ඕක අයින් කරන්න තමයි ගලි බවුසර් පාවිච්චි කරන්නේ. හරි? එතකොට ඔය ඒ කට්ටිය ඔය එකතු කරන කට්ටිය අරන් ගිහිල්ලා හරියට ඒක පරිසරයට උදාහරණ නේ. කියන්නේ සුදුසු. රයිට්? අවසරලත් ස්ථානයක කට මේවා බැහැර කරන්න ඕන පොළවට නේ. පොළවට බැහැර කරන්න ඕන. සමහර ඔය යමින් යනවා ඔය කොහරි තැනකට හලාගෙන යන්නත් පුළුවන්. එහෙම වෙලාවල් තියෙනවා. එහෙම කම්ප්ලේන්ට් තියෙනවා. හොඳයි. අපි යමු ඊළඟ කාරණාව. මේ ටික ලිව්වද ඉංග්‍රීසි වචන ටික? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර් ලිව්වා. ලියන්න ඕන නැත්නම් ඕවා මේ අනිවාර්යෙන් ඉංග්‍රීසි වචන වලට පුරුදු වෙන්න ඕන නේ. මේ විදිය නේද? ෆ්‍රෙෂ් ෂෝට්
brackish water, marine water නේ, ground water, surface water, water vapor නේද? sleet, snow, hail, water pollution, precipitation, rain. කියන්න මම හරි දාගන්නවා. අපි හරි දාගන්නවා. මේක වලින් පොතේ තියලා තියෙනවා. මිරිදිය, fresh water. පොතේ තියෙන අකුරු ටික. fuel දිය, brackish water. කරදිය, marine water. ice කැට වැස්සට මොකක්ද කියන්නේ? sleet කියලා කියන්නේ. ice කැට වැස්සට කියන්නේ sleet කියලා. එතකොට හිම snow. සර් No. හිම කැට වැස්සට මොකක්ද කියන්නේ? hail. Hail. ජල දූෂණයට water pollution. වර්ෂණයට කියන්නේ මොකද? වර්ෂණයට කියන precipitation. වර්ෂණයට precipitation. වර්ෂාවට තමයි rain. Precipitation. එතකොට ඔන්න දැන් අපි තුන්වෙනි පාඩම කරලා ඒකේ තියෙන අපි ටියුට් එකකුත් කරානේ. පොතේ තියෙන අභ්‍යාස ටිකත් අපි කරා. හරි? සර් මට 100න් 100. good. CNC very good. ඊට පස්සේ දැන් අද ආයෙ තියෙනවා අර මොකද්ද? අපිට තියෙනවා ප්‍රහේලිකාවක් පුරවන්න තියෙනවා නේ ප්‍රහේලිකාව. ප්‍රහේලිකාව. මම කිව්වේ ඔයාලට කීයද? 4ද 6ද පුරවන්න කියලා කිව්වේ. 4 නේද? හා. 4. ඔව්. ස්ලැප්. ඒක සර් දැන් සබ්ජෙන 4 එක කරමු එහෙනම්. ශබ්ද වැඩි. right ඇතුලේ අපිට ලියන්න බෑද? නවත්තන්න ශබ්දේ නවත්තන්න. හතරවෙනි පාඩමෙන් මේකේ තියෙන ප්‍රේලිකාව කරමු එන්න බලන්න. හරි. මෙහෙමයි හැමෝම මේක මම දාලා තියනානේ ගෲප් එකට. දැන් මම අර ළඟදී මේ සම්බන්ධ වෙච්ච අයිටත් දැනගන්නත් එකම අතත් දැම්ම මේක. ධනික කට්ටියම දන්නවා මේක දැන්. හරි. මේ ප්‍රේලිකාව කරාද ඔයාලා හැමෝම? කරන්න බැරි වුණා සර්. කරන්න ඕනද පුතේ? බැරි වුණා සර්. හරි. නිශ්ශබ්දලා දැන් මේ කරන්න. බැරි වුණා සර්. දැන් නිශ්ශබ්ද වෙන්නකො දැන් කරපුවා බලා ගන්න. 2 හරහාට අහනවනේ 2. මොකක්ද හරහාට අහන්නේ? පොළවෙන් හාර ගන්නා මෙම තෙල් හා වායු වර්ග ෆොසිල ඉන්ධන වලට අයත් වේ. 2 හරහාට මෙන්න මෙතන අහන්නේ නේ. මෙන්න මෙතන. 2 හරහාට. පෙට්‍රෝලියම්. මෙතන පෙට්‍රෝලියම් කියලා ලියනකොට මෙතන ඔක ආකාර දෙකකට ලියනවානේ අපි. පෙට්‍රෝලියම් කියලා ලියනකොට සද්ද වැඩි පුතේ කාගේද? මෙන්න මේ පෙට්‍රෝලියම්. හරි? අකුරු පහයි. අය මෙහෙම ලියනවානේ. පෙට්‍රෝලියම් ඔන්නෝමත් ලියනවා. මම දැන් කොහොමද තියනවා දැන්.
මෙන්න මේක ගන්න ඕනේ පෙට්‍රෝලියම්. පෙට්‍රෝලියම් දෙක හරහාට පෙට්‍රෝලියම්. දෙක හරහාට ලියලා එහෙමම බලන්න 3 15ට. මොකද්ද 3 15ට තියෙන්නේ? මේවා ක්‍රියා කරවීමට ඉන්ධන බහුල යොදා ගැනීම. මොකද්ද? යන්ත්‍ර යන්ත්‍රනේ මෙතන යායන්නේ මෙතන යන්ත්‍ර 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 ඊළඟට එන්න මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස ඉවර කරමු දැන් මෙන්න මේ කොටස එක 15ට බලන්න එක 15ට සූර්ය ශක්තිය තිර කිරීම සිදු කරන්නේ මේවා තුලය මොකක්ද ඒ කියන්නේ සූර්ය ශක්තිය තිර කිරීම තිර කිරීම සිදු කරන්නේ මේවා තුල මොනවා තුලද සූර්යකෝෂ අද සූර්ය කෝෂ සූර්ය පොඩයින සූර්ය කෝෂ ඔහොමනේ තියෙන්නේ සූර්ය කෝෂ ඊළඟ බලන්න 6 හරහාට මොකද්ද තියෙන්නේ කියලා 6 හරහාට නෑ 6 හරහාට කියන මොකද්ද खनिज तेल निष्पादනයේදී ඉදිරියෙම සිටින රටකි. හරි? එතකොට මෙන්න මේ අකුර ඒ රටේ නමට ඇතුල් වෙන්නත් ඕන. ආර් අකුර. අල් රායන්. මොකද්ද රට? खनिज तेल නිෂ්පාදනයේදී ඉදිරියෙම සිටින රට. එන්නක්ද 6 15ට බලන්න පොඩ්ඩ 6 15ට බලන්න සුලම් මෝල් තුල ධාන්‍ය මොකද්ද ඇඹරීමට ඇඹරීමට හය හරහට අප්‍රිකාව ඇඹරීම හරි නෑ පුතේ මෙතන මෙහෙම එකක් තියෙනවා ෆොසිල් ඉන්ධන නිෂ්පාදනයේදී ලෝකයේ ප්‍රථමයෙන්ම ඉන්න රටක් තමයි ඇමරිකාව. හරි ඇමරිකාව තමයි ලෝකයේ ප්‍රථමයෙන්ම ඉන්න රට. හරි එතකොට මෙතන සූර්ය කෝෂ කියලා දැම්මත් බයිද? සර් එතන තියෙන්නේ ඉරනේ. ඒක තමයි. මේතන අල් රයන්න නැහැ. සූර්ය කෝෂ. අපි ඉරට සූර්ය කියලා කියන්නේ සූර්යකාන්ත කියලා කියනවා නේ. මෙතන එහෙම එකක් තියෙනවා. මෙතන ඉතින් ඇමරිකාව තමයි ඉන්න උත්තරේ. මෙතන රියන් එන්නේ. හරි ඇමරීම ඇමරිකාව සූර්ය කෝෂ. ඊළඟට මෙන්න මේ ටික අපි ඉර කරමු 8 15ට බලන්න 8 15ට සර් 6 හරහට මොකද්ද සර් කිව්වේ 6 හරහාට ඇමරිකාව මෙතන සූර්ය කෝෂ කියලා හදාගන්න සූර්ය කෝෂ එතන පොඩි අවුලක් තියෙනවා ඒක ඊළඟට 8 15ට බලන්න 8 15ට අපගේ ප්‍රධානතම ස්වභාවික ශක්ති ප්‍රභවයයි මෙයා සූර්යයා right එහෙමනම් මෙතනින් බලන්න ආයි 14 හරහාට 14 හරහාට කුඩුලිප් තැනීමට ලී කුඩු හැරුණු විට මේවාද යුදා ගනි 10 නේ ගැලපෙනවනේ නේ 10 එතන යා යන්නේ ඉන්නේ 10 11 15ට බලන්න 11 15ට සර් කීවෙනි එකටද 10 එන්නේ
මෙතන 14 14 හරහාට 10 මෙතන එන්න සූර්යා 8 15ට සූර්යා 14 හරහාට 10 11 15ට බලන්න 11 15ට වහල 11 15ට වහල හරි ඊළඟ මේ බලන්න 15 හරහාට මෙන්න මේක 15 හරහාට බලන්න 15 හරහාට උදම්රල සාගරේ හටගන්නා මේවායේද ශක්තියද මේවායේ ශක්තියද විදුලිය නිපදවීමට යොදා ගනී. උදම්රාල 15ට නේද? ඔව් 15 හරහාට මොකද්ද? ඔයාලා දැන් කියනවා මෙතන උදම්රල කියලා නේ. හරි. මෙතන උදම්රල කියලා අපි හිතමුකෝ උදම්රල. හරි. එතකොට මෙතන 10 යන්නේ. එහෙම වුණාම 16 15ට බලන්න මොකද්ද කියලා 16 15ට 16 සූර්යාගේ නේ කීයද දෙන්නේ? සූර්යපති 8 15ට එන්නේ 16 15ට බලන්න තාප විදුලි නිෂ්පාදනයේදී ඉන්ධන දවා එමගින් ජලය රත් කර තනා ගැනීම මොකද්ද? තාප විදුලි බලාගාරයේදී මොකද කරන්නේ? ජලය රත් කරලා මොනවද ගන්නෙ? හුමාලය. හුමාලය 16 15ට එන්නේ මොකද්ද? හුමාලය. එතකොට මෙතන උදාම්රාල වෙන්න බෑනේ පුතේ. මෙතන එන්නේ මොකද්ද? මුහුදු රළ. මුහුදු රළ. මුහුදු රළ. මුහුදු රළ. හරි? එතකොට මෙතන රයන් එනවනේ. එතකොට 14 15ට බලන්න මොකද්ද කියලා 14 15ට ශ්‍රී ලංකාවේ බහුලම භාවිතා වන ජෛව ස්කන්ධ ඉන්ධන වර්ගය මොකද්ද? දාර දාර ඒක ඕන දැන් මැච් වුණා ගන්නට ඈ ටිකක් මැච් වුණා දැන් 20 බලන්න 20 හරහාට ජල විදුලි නිපදවීමේදී පළමුව වේගවත් ජල ධාරාවක් වැදීමෙන් මෙය කරකැවීම සිදු කරේ ජල රෝධය තල බඹර තල බඹරය හරි මෙතන යයන් එන්නේ තල බඹරය දැන් බලන්න 18 15ට 18 15ට බලන්න දාන්නේ තෙතරෙදී හිස්තරක් සදා සූර්ය ශක්තිය යොදා ගැනීම මොකටද මෙතන වේලා ගැනීම වියලීම මෙතන ඉන්නේ වියලීම හරි වියලීම බලන්න 9 15ට මොකද්ද තියෙන්නේ කියලා ගල්ලංකුරු තාප විදුලි බලාගාරයේ පිහිට ඇත්තේ මෙම ප්‍රදේශයේය කොයි කියන ගල්ලංකුරු නොරොච්චෝල දැන් එතකොට 18 හරහාට මොකද්ද අපි කිව්වේ 18 හරහාට කිව්වේ වියලීම නේ විය sorry 18 හරහාට බලන්න 18 හරහාට මේවා ඉන්දියාවේ බහුලව භාවිතා කරන ජෛව ස්කන්ධ විශේෂයකි දැන් මෙතන වියලීම කියලා පහළට ආවා මෙතන වියන්නයි තියෙන්නේ හරි එතකොට වියන්නෙන් පටන් ගන්න එක තමයි එන්න ඕන මේ පැත්තට මොකක්ද එන්න ඕන ජෛව ස්කන්ධයක් ඉන්දියාවේ තමයි ගොඩක් භාවිතා කරන්නේ මොකද්ද ජෛව ස්කන්ධ වලට උදාහරණ දාර 10 මොකද්ද ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද 10 පොල් කටු ජෛව ස්කන්ධයක් කියන්නේ මොකද්ද ඉන්ධනයක් ලෙස භාවිතයට ගත හැකි ශාක හා සත්ව කොටස් නේ එතන මොනවද ඉන්ධන විදිහට අපි භාවිතා කරන්නේ දාර 10 ලී කුඩු පොල් කටු වියලි ගොමක් තියෙනවා පොතේ නම ලියනවා වියලි ගොම ඉන්දියාවේදී මේක මෙතෙන් එන පොතේ වියලි ගොම ඉන්දියාවේදී වියලි ගොම භාවිතා කරනවා වියලි ගොම වියලි ගොම වලින් නේද ඉන්දියාවේ කට්ටිය මේ පුච්චන්නේ ඔව් වියලි ගොම ඉන්දියාවේ විතර භාවිතා කරනවා හරි
එතකොට මෙතන මයන්නෙන් ඉවර වෙන්නේ. මේක පුත්තලම නොරොච්ච වල තියෙන පුත අපි කියනවානේ පුත්තලම තියෙන්නේ කියලා නේ. පුත්තලම. පුත්තලම. මේ පාලට පුත්තලම. 12 හරහාට බලන්න. 12 හරහාට. කඩදාසි වලින් සැකසූ ස්ථනක් පෙත්ත පෙත්තනේ පෙත්ත නෑ එතන බලන්න අර පුත්තලම කියන එක මැච් වුණානේ නේ මෙතන අල්තා යන්නේ නේ පෙත්ත හරි එතකොට මේ ටිකත් හරි දැන් මෙන්න මේ ටික කරමු 26 හරහාට 26 හරහාට සීල් නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙසින් තැරෙන මේවාද ඉන්ධන ලෙස භාවිතා කෙරේ මද්ද්‍රව්‍ය මධ්‍ය සාරය කියලා තමයි මෙතන එන උත්තරේ. මධ්‍ය සාරය. එතකොට ඕක ඔයාලට ආයෙ පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. ඩබල් චෙක් කරනවා නේ. ඔයාලා ලියපු එක හරිද කියලා බලන්න. මේ මැච් වෙනවද කියලා බලන්න 21 15ට බලන්න. 21 15ට. මෙම ශක්තිය භාවිතා කර විදුලි නිපදවන බලාගාරද ඇත. මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය භාවිතා කර ඉතින් විදුලි නිපදවන්න විද්‍යුත් යොදා ගන්නවනේ මොකක්ද යොදාගන්නේ අපි ඉගෙන ගත්තනේ ශක්ති ප්‍රභව නේ අපි ඉගෙන ගත්තනේ විදුලි බලය නිපදවන්නේ සුළං බලයෙන් නේ සුළං වල මගින් විදුලි නිපදවනවා ජල විදුලි බලාගාර මගින් විදුලි නිපදවනවා ඊළඟට අපි ඉගෙන ගත්තා භූතාපය මගින් නේ භූතාපය මගින් ජල විදුලිය නිපදවන හැටි. මෙතන මොකද්ද? න්‍යෂ්ටික බලාගාර තියෙන්නේ. න්‍යෂ්ටික. මෙතන ඉන්නේ න්‍යෂ්ටික. හරි. න්‍යෂ්ටික කියනවා මෙතන ඉන්නේ යංශය. මධ්‍ය සාරය තමයි මෙතන මධ්‍ය එකත් කැලපෙනවා නේ මධ්‍ය සාරය. 22 බලන්න 15ට. 22 15ට මේවා තුල සිදුවන ප්‍රතික්‍රියා මගින් අධික ශක්තියක් පිට වේ. මොකක්ද උත්තරේ? විසි2 පාරට මේවා තුල සිදුවන ප්‍රතික්‍රියා මගින් අධික ශක්තියක්. ඔක පොතේ තියෙනවා පුතේ. ඔයාලා පොත පොඩ්ඩක් ඔක බැලුවලන් එහෙම ඔකට උත්තරේ තියෙනවා. කෙලින්ම ලියලම තියෙනවා. පරමාණු නේ පරමාණු තුල සිදුවන ප්‍රතික්‍රියා මගින් තමයි න්‍යෂ්ටික විද්‍යුත් බලාගාර අපි ඇති කරන්නේ පරමාණු තුල සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් පිටවන ශක්තිය භාවිතා කරමින් නේ. ඒතකොට ශක්තිය පරමාණු බෝම්බ කියලා කියන්නේ අපි නේ පරමාණු බෝම්බ ගැහුවම මොකද අධික ශබ්දයක් නිකුත් වෙනවා නේ. එතකොට මෙතෙන් එන්නේ පරමාණු හරි 29 හරහාට බලන්න 29 හරහාට පොල් කටු 26 හරහට මොකද්ද සර් කිව්වේ 26 හරහාට මධ්‍ය සාරය දැන් පොඩ්ඩක් ලියලා පෙන්නන්නකෝ උතන ඉන්නේ එතකොට සර් 3 15ට මොකද්ද මධ්‍ය සාරයනේ මේ පැත්තෙන් එනවා නියස් ටික ඊපස්සේ මේ පැත්තෙන් එක හරහාට එනවා මොනවද පොල් කටු ඊපස්සේ මෙතෙන් ආව මොකද්ද මෙතෙන් පරමාණු සර් 3 15ට මොකක්ද යන්ත්‍ර හරිද හරි ඒ ටිකත් හරි දැන් බලමු මේ මෙතන 25 පාලට බලන්න මේවා තුල සුළං බලය යොදාගෙන ජලය පොම්ප කිරීම ධාන්‍ය ඇඹරීම වැනි දෑ සිදු කරේ සුළං බලය යොදාගෙන මොනවද කරන්නේ 25 පාලට මොකද දෙන්නේ
සුලං මෝල. සුලං මෝල. 27 හරහාට එන්නේ මොකද්ද? ඔක කරපයි කියන්නේ නේ. 25 පහළට පුතේ සුලං මෝල. 27 හරහාට මොකක්ද එන්නේ? 27 හරහාට. තුලං පෙති. සුලං පෙති. බොහොම හොඳයි. බොහොම හොඳයි. සුලං පෙති. සුලං පෙති. එතකොට මේ ටිකත් කරා මෙන්න මේ ටික තියෙනවා නේ. 14 හරහට දැන් තව කරන්න තියෙනවා. 14 හරහටයි 11 15ටයි මොකද්ද දුන්නේ? 11 15ට වහන 10 14 හරහට 10ක්. ඒක කරලා තියෙනවා නේ හොඳයි. 4 15ට බලන්න. 4 15ට මොකද්ද තියෙන්නේ? ශ්‍රී ලංකාවේ මන්නාර ප්‍රදේශයේ මෑතකම ඉදි වූ සුලං විදුලි බලාගාරයේ හඳුන්වන නම මොකද්ද? සාමාන්‍ය දැනීම. හරි. දැන් ඒක දන්නේ නැහැ කියලා හිතමුකෝ. රයිට්. මේක දන්නේ නැහැ කියලා හිතමුකෝ. පොඩ්ඩක් අපි. හරි. 7 හරහාට බලන්න 7 හරහාට. 7 හරහාට කියනවා හිරුගේ සඳුගේ ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් සාගරේ හටගන්නා ක්‍රියාකාරත්වයකි. වඩදිය එතකොට උදම් රළ. උදම් රළ. උදම් රළ. හරි උදම් රළ. 7 15ට බලන්න. 7 15ට හරහට මොකක්ද එන්නේ? 7 හරහාට එන්නේ උදම් රළ. උදම් රළ. 7 15ට උක් උක් පොඩ මෙන්න. ඔව් 7 15ට උක්. නේ සීනි කර්මාන්තයට භාවිතා වන මෙම ශාකවල අවශේෂ ඉන්ධන ලෙසින් භාවිතා වෙන්නේ. සීනි කර්මාන්තයේදී මොනවද භාවිතා කරන්නේ? උක්ගස්. උක්ගස්. එතකොට ඒ උක්ගස් වලින් අයින් වෙන අර රොඩ් භාවිත වෙනවා. මොකද ඒක ජෛව ස්කන්ධයක්. ඉන්ධන ලෙස භාවිතා කරනවා නේ. සමහරක් අය මේක ගන්නවා පොහොර හදන්න ගන්න පුළුවන්. උක්. එතකොට උයන්නේ ඉඳලා පටන් ගත්තේ නේ. උදාම රළ. මෙතන උක්. හරි. මේක මෙතන නම මොකක්ද දන්නවද එන්නේ පුතේ? මෙතන ඒ බලාගාරේ නම තම්බ පන්නි. තම්බ තම්බ පවනි. තම්බ පවනි. මේකේ නම තමයි තම්බ පවනි කියන විදුලි බලාගාරය. තමයි මේ 2020 දී තමයි ඕපන් කරේ. ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම සුළං විදුලි බලාගාරය තම්බ පවනි. 13 හරහාට බලන්න. වලට කිව්වේ 13 හරහාට බලන්න. 13 හරහාට ඉන්ධන ලෙස භාවිතා කළ හැකි ශාක හා සත්ව ද්‍රව්‍ය මෙලෙස හැඳින්වේ. මොකද්ද? ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ. 5 15ට බලන්න. 5 15ට වී අස්වනු වල ඇති බොල් වී ඉවත් කර ගැනීමට මෙය සතු ශක්තිය යොදා ගනී. සුලං සුළඟනේ සුළඟ. ඔයාලා ඉගෙන ගත්තානේ සුළඟේ තියෙනවා චාලක ශක්තිය. සුළඟේ තියෙන චාලක ශක්තිය මගින් මොකද කරන්නේ? අර මේ නේ වී වල තියෙන බොල් වී ඉවත් කරන්න කුල්ලට බොල් වී දාගෙන කුල්ලට වී දාගෙන උඩකට නැගලා සුළං එනකොට මේව ක්‍රමානුකූල පොළොවට අතාරින්නනේ. පොළොවට අතාරිනකොට සුළං පහරට අර වැටෙන වී අතරේ තියෙන බොල් වී ඒවගේ බර අඩුයිනේ. බොල් වී වල බර අඩුයි සැහැල්ලුයි. සුළං පහරට ඒක ගහගෙන යනවා. ටිකක් ඈතට ගහගෙන යනවා. එතකොට බර වී යට තමයි එතෙන්ද වැටෙන්නේ නේ. ඔකට අපි කියනවා සුළං කිරීම කියලා. එතකොට මෙතන සුළඟ තමයි යොදා ගන්න.
10 15ට බලන්න 10 15ට. පෘථිවි කක්ෂවල ගමන් ගන්නා මේවාට අවශ්‍ය විදුලි බලය ලබා ගනුයේ සූර්ය පැනල වලිනි. මොකද්ද? චන්ද්‍රිකා චන්ද්‍රිකා චන්ද්‍රිකා. චන්ද්‍රිකා 13 හරහට බලන්න. 13 හරහට ඒක අපි කරානේ ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධනේ. ඒ ටික එතකොට හරි. ඊළඟට මෙන්න මේක බලන්න 17 15ට. 17 15ට. 17 15ට. 17 15ට. 17 15ට චන්ද්‍රිකාවට දීලා නැහැ. 16 තියෙන්න ඕන. 16 වෙන්න ඕනේ. තාප විදුලි නිෂ්පාදනයේදී ඉන්ධන දවා එමගින් ජලය රත් කර ජලය රත් කළ 16 තියෙනවා නේ. ඒතර හිමාලයම තමයි නේ. මේකේ 17 නැහැ. 17 නැහැ. ඒත් තමයි මෙතන හිමාලය කියලා දැම්මනම් ඒක තේනවා මෙතන හිමාලය කියලා ලිව්වනම් මෙන්න මෙතන බලන්න 23 හරහට 23 හරහට 23 හරහට මොකද්ද මේ ඇතිවන විට මුහුදු මට්ටම ඉහළයයි මොකද්ද වඩදිය වඩදිය ඔව් මුහුදු මට්ටම ඉහළ යන්නේ වඩදිය නේ අපි ඉගෙන ගත්තනේ වඩදිය සහ බාධ්‍ය ඇති වෙන්නේ කොහොමද කියලා කොහොමද සහ වඩදිය බාධ්‍ය ඇති වෙන්නේ නැද්ද දන්නවද දන්නවද මම කියලා දුන්නා ඔව් සර්. දන්නවා සර්. 34 15ට සර් මං කියන්න. මේ 34 15ට බලමු විද්‍යුත් චුම්බක ක්‍රියාවක් භාවිතයෙන් මේවායින් විදුලිය නිපද වේ. මොකද්ද? විද්‍යුත් චුම්බක ක්‍රියාවක් භාවිතයෙන් මේවායින් විදුලිය නිපද වේ. ඩයිනමෝ නේ. ඩයිනමෝෙදි මොකද වෙන්නේ? ඩයිනමෝ හයි කරලා තියෙනවා බයිසිකලේ රිම් එකට නේ. නැත්නම් ටයර් එකට ගෑවෙන්න හයි කරලා තියෙනවා. ටයර් එක කැරගෙනකොට ඩයිනමෝ විදින ඇක්සල් එක කැරගෙනවා. ඇක්සල් එක කැරගෙනකොට මැද තියෙන විද්‍යුත් චුම්බකයක් නේ. අර තඹ කම්බි උතලා තියෙනවා. විද්‍යුත් චුම්බකයක් තියෙනවා. එතෙන්දී විද්‍යුත් ශක්තියක් හට ගන්නවා. 24 ඊළඟට ජීව වායුව. හරිද 10 කියලා ඈ 30ට ජීව වායුව. 30 හරහට එන්නේ ජීව වායුව 30 මොකද්ද කියන්නේ ඉන්ධනයක් ලෙස භාවිතා වන මෙම වායුව කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේදී හටගනී. අපි ඉගෙන ගත්තානේ ජීව වායුව මීතේන් කියලා කියන මේ වායුව මීතේන් කියන්නේ 17 15ට මොකද්ද සර් කිව්වේ? සර් 29 17 නෑ පුතේ මේකේ 17ක් නෑ මේකේ 29 හරහට කිව්වේ මොකක්ද? 17ක් නෑ හැබැයි මෙතන නිකන් හිමාලය දැම්මත් මේ ඒක 17 නෑ මෙතන 17 නෑ මෙතන 17 නෑ 17ක් නෑ මේ 29 හරහට කිව්වේ මොකද්ද? 29 හරහට පොල් කටු ඊළඟ බලන්න 19 15ට ඕනෑම විදුලි බලාගාරයක විදුලිය නිපදවීම අවසානයේ සිදුවන්නේ මෙමගිනි. මොකද්ද? විදුලි බලාගාරයක විදුලිය නිපදවන කොටස. විදුලි ජනකය. මොකද්ද? විදුලි ජනකය. සර් 28 බැලුවේ නෑ. සර් 28 15ට එන්නේ රුවල්. 28 15ට මොකද්ද සර්? රුවල්
28 පහළට රුවල්. ඔව් 28. සර් 17ට හුමාලේ 19ට මෙයා පැත්තේ සර්. 19ට හරහට මොකද්ද? මෙතන රුවල් එන්නේ රුවල්. රුවල්. සර් 29 හරහට මොකද්ද එන්නේ? 17ට හුමාලය කියලා දාගන්නද? තුලම් පෙති. 17ට ඕඩ් නෑ පුතේ. ඒක දීලා නෑනේ. 29 හරහට එන්නේ හරහට මොකද්ද? 29 හරහට පොල් කටු. 29 හරහට පොල් කටු. 29 හරහට පොල් කටු. මෙතන. මෙතන හරහට පොල් කටු. 28 15ට රුවල්. කවුද සින්දු කියන්නේ? සින්දු කියන්නේ කවුද කියන්නකෝ? ජනුලිද? ජනුලිද? ජනුලිද සින්දු කියන්නේ? මම දෙනවා සින්දුවක්. සින්දුවක් කියන්න දෙනවා. හරිනේ ඒක ඉවරයිනේ. ඉවරයිනේ. ඉවරයි. පස්තා. හරි. සර් ප්‍රහේලික සින්දු කියන අවස්ථාවට අපි දෙමු සින්දුවක් කියන්න කැමති අය ඉදිරියපත් වෙලා සින්දුවක් කියව කියලා නේ අපිත් දැන් මේ බොහොම නිකන් මාසෙලා නේ නේද දැන් මගේ ඌරක් දැන් නිකන් මොකද වෙලා තියෙන්නේ හරි හරි පුතේ එහෙමනම් පණිවිඩයක් තියනවා දෙන්න පුතේ කවුරු හරි ජූනි මාසේ පන්ති ගාස්තු ගෙවපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ආරාධනා කරන එක ගෙවන්න කියලා හරි ජූනි මාසේ හරි ඊළඟ අපි පන්ති පවත්වන්නේ බදාදා 7:00ට. එතකොට බදාදා චුම්බක පාඩම අපි දැන් බදාගත් දැන් ගියේ බදාදා අපි චුම්බක පාඩම ආරම්භ කරා නේ. චුම්බක පාඩම ආරම්භ කළා. එතකොට දැන් අද සම්බන්ධ වුණ පුතෙක් ඉන්නවනේ. පුතා එතකොට අපි මෙතෙන්දී අපි බදාදට යන්නේ අපි පස්වෙනි පාඩමෙන් පටන් ගත්තා. 5 6 දැන් 7 වෙනි පාඩම තමයි යන්නේ දැන්. හරි 5 6 කරා බදාද දවසේ දැන් 7 වෙනි පාඩම වෙනවා චුම්බක පාඩම සෙනසුරාදා දවසට අපි කරන්නේ 5 වෙනි පාඩමේ මුල ටික නේ 4 කරා 3 වෙනි පාඩමත් දැන් කරාව ජලයේ පාඩම කරා දැන් ඊළඟ සෙනසුරාදා අපි පටන් ගන්නවා දෙවෙනි පාඩම පොතේ දෙවෙනි පාඩම පටන් ගන්නවා ඊළඟ සෙනසුරාදා එතකොට ඔහොම කරලා සම්පූර්ණම පාඩම් ටික ඉවර කරනවා දැන් මොකද සමහර පාසල් වල මුල් පාඩම් කිරිලා නැහැ හරියට. ඒකයි මම ওই මැදින් පටන් ගන්න දෙපැත්තට ගියේ. හරි. ඒකින්ද පොත් දෙකක් තියාගන්න ඒ පාඩම් වලට. දෙන ඩියුට් කරන්න ඕන. දෙන ඩියුට් කරන්න ඕන. මේ ප්‍රහේලිකාව හොඳයි. මේ ප්‍රහේලිකාව හැමෝම කරන්න ඕන. කරපු නැත් මේ ප්‍රහේලිකාව කරපු අය දැන් සම්පූර්ණ කරපු අය පුතේ ගෲප් එකට දාන්න ප්‍රහේලිකාව. සම්පූර්ණ කරපු ප්‍රහේලිකාව දාන ගෲප් එකට. හරි. මේක ෆොටෝකොපි ගහලා සැරින් සැරේ හරි මේක කරන්න. එතකොට මේ පාඩම් කරනු ආයෙ එනවා. මම ඊට පස්සේ මේ පාඩම් ටික ඉවර කරලා මම පේපර්ස් දෙකක් දෙනවා සම්පූර්ණ පාඩම් වලින්ම. රයිට්? ඒ කියන්නේ පළවෙනි වාර විභාගයට ගැලපෙන විදියටයි දෙවන වාර විභාගයට ගැලපෙන විදියටයි පේපර් දෙකකුත් දෙනවා මම. හරි? එහෙමනම් So online paper